හරි පුතේ අද අපිට තියෙන්නේ අභ්‍යාසාංක 23 හරිද පිටු අංක 18 අභ්‍යාසාංක 23 23 මම ගිය සතියේ ඉවර කරලා ගිය අඟහරුවාද ඉවර කරලා ඔයගොල්ලන්ට හෝම්වර්ක් එකක් දුන්නා හරිද ඒකේ අර මුල් 9 විතරක් ලියලා තියන්න කියලා හරි මුල් 9 විතරක් ලියලා තියන්න කියලා මම හෝම්වර්ක් එකක් දුන්නා ගොඩාක් ළමයි මට ඒක පුතේ කරලා දාලා තිබ්බා ගොඩක් කට්ටිය පුතේ 7 වෙනි එක වරද්දලා තිබ්බා හරිද ගොඩක් කට්ටිය පුතේ 7 වරද්දලා තිබ්බා 7 අර ගාන පොඩි තේරුම් ගැනීම වරද්දලා තිබ්බා ළමයි 5ක් 6ක් 7ක් හරියට කරලා තිබ්බා හරි අපි අද බලමු පුතේ ඒක කරපු කට්ටිය කරපු නැති කට්ටිය කමන්න නැහැ පුතේ කරපු නැති කට්ටිය ඔක්කොමලා දැන් ඒක හරිද කියලා බලමු පුතේ අපි ඒක ආයි බලමු උත්තර ටික හරිද හරි එන්න බාන පුතේ අභ්‍යාසාංක 23 හරි දැන් ගෙදරදී කරපු කට්ටිය බාන්න හරිද කියලා අනිත් කට්ටිය පුතේ මාත් එක්ක කරමු නොකරපු කට්ටිය මාත් එක්ක කරන්න පටන් ගන්න හරි 21/1 දින සුනිමල් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී 21 ජනවාරි මාසයේදී ව්‍යාපාරයේ ගනුදෙනු පහත පරිදි වේ පුතේ ගනුදෙනු අංක දීලා දින දීලා අපි අංක දාලා ලිව්වාම හරි ගනුදෙනු 9ක් වෙලා අතිරේක තොරතුරුත් පුතේ දීලා තියෙනවා 4ක් නමුත් ඒ අතිරේක තොරතුරු 4 අවශ්‍ය වෙන්නේ නැහැ ගනුදෙනු ටික ලියන්න අපිට කියන්නේ ඉහත 1 සිට 9 දක්වා ගනුදෙනුවල බලපෑම කියන දේ විතරයි පුතේ කරන්නේ අපි ඉහත 1 සිට 9 දක්වා ගනුදෙනුවල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිතා කර පෙන්눔 කරමින් එක් එක් අගදිරින් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන්න සඳහන් කිරීම පහත ආකෘතිය භාවිතා කරන්න. ඉතින් ආකෘතියක් දීලා තියෙනවා අපිට. හරි. අපි ඩක් ගාලා ආකෘතිය අඳගමු හදපු නැති කට්ටිය ඩක් ගාලා පුතේ ආකෘතිය අඳ ගන්න. අනිත් කට්ටිය හරිද කියලා බලන්න. හරි. වත්කම් තියෙනවා පුතේ 1යි 2යි 3යි 4යි 5 නේද? වත්කම් 5යි වත්කම් 1යි හිමිකම් 1යි. හරි. හරිද? ගනුදෙනු අංකය වත්කම් 5යි වත්කම් 5යි වගකීම් 1යි හිමිකම් 1යි හරි ඔය විදිහට හරි බලමු අපි නම් කරගමු වත්කම් ටික තමයි ගනුදෙනු අංකය වත්කම් හරි වත්කම් 5 මෝටර රථය ලී බඩු හා සවිකිරීම හරි ලී බඩු හා සවිකිරීම ඊට පස්සේ තොගය ණය ගැටියෝ පුතේ බැංකු කියන එක දැන් ඔයගලන්ට තියෙන පුතේ බැංකු කියන එක මුදල් කියන එකම තමයි ඈ බැංකු කිව්වත් හරි ඔයගලන්ට මුදල් කිව්වත් හරි හරි බැංකු එහෙම නැත්නම් මුදල් බැංකු එහෙම නැත්නම් මුදල් හරි වගකීම් හිමිකම් හරි කොහොම ලියලා ඇති හරි ඔය ටික පුතේ ඔම නම් කරලානේ පුතේ මේ බැංකු කියන්නේ මුදල් කියන එකමයි හරිද පුතේ නම් කරලා ඉවරද හරිද හදපු කට්ටිය ගෙදරදී හදපු කට්ටියට අවුලක් නැහැ ඒගොල්ලන්ට හරි වැරදි ටික බලන්න හදපු නැති ළමයි ඉන්නවනම් ටක් ගාලා ඔක ඇඳ ගන්න හරි නේද
හරි. හරි නේද? පුතේ මෙතන ඉන්න ළමයි කවුරු හරි මට අර ගිය සතියේ මං කිව්ව මැසේජ් එකක් එවන්න කියලා. වාගේ නමයි ඇඩ්‍රස් ක්ලාස් එකයි හරි පොඩ්ඩක් දාලා පුතේ මට ඇඩ්‍රස් එකක් පුළුවන් නම් පුතේ එවන්න. ඇඩ්‍රස් එකයි නමයි ඇඩ්‍රස් එකයි ඉස්කෝලේත් පුළුවන් නම් මට දාලා මැසේජ් එක ගිය සතියේ එපු නැති ළමයි පුතේ අද එවන්න. ඔක්කොම ළමයි එවලා තිබ්බේ නැහැ මෙතන. හරි. වාගේ WhatsApp නම්බරෙන් මේ වන්නකෝ. විස්තර ටික පොඩ්ඩක් මට එවන්න පුතේ. හරි. ගිය සතියේ එපු නැති ළමයි ටික ගිය සතියේ ළමයි එවලා තිබ්බ සෑහෙන ප්‍රමාණයක් එවලා තිබ්බ. එපු නැති ළමයි ටික පුතේ මට මැසේජ් එකක් දාන්න අද. හරි. බලමු දුදේ අපි එනවා. අපි එනම් ගාන හදමු. හරි නේද? හරි. එහෙනම් බලමු අපි එක පුතේ දිනේ වැඩන්නේ අපි ගණදෙනු අංකයෙන් හදමු. ගණදෙනු අංක 1 21 සුනිමල් පුතේ මේක අපි දහස් වලින් හදුනා නම් ලේසි නේද? එහෙනම් මේ උඩින් රුපියල් 1000 කියලා දාලා තියන්න. පුතේ හැමතිස්සෙම ඒක දහස් වලින් කියලා නෑ. නමුත් පුතේ ඒක අර ඉලක්කම් වැඩි නිසා හැමතැනම අග බින්දුන් තියෙන නිසා අපි දහස් වලින් හදමු. හරි 1000 කියලා ලියුවා නේද? රුපියල් 1000 කියලා ඉදෙන්න දාලා ගණදෙනු අංක 1 නොමිලංක 1 මොකද කියන්නේ? සුනිමල් විසින් 400ක මුදලක්ද 840ක් වන්නා වෑන් රථයක්ද ව්‍යාපාරය ආයෝජනය කළ ලදී. ඉතින් සුනිමල් කියන අයිතිකාරයා මුදලින් 400යි 840ක් වන්න වෑන් රථයකුයි ව්‍යාපාරයට යොදවලා. එතන මුදල් 400යි 840ක් වන්න වෑන් රථය. එතකොට ඔක්කොම ව්‍යාපාරේ පටන් ගන්න ಜಾති දෙකක් දාලා මුදලුයි වෑන් එකයි මේ දෙක එකතුව ඔක්කොම 1240යි නේද? ඒතර කොහොමද හිමිකම 1240කින් වැඩි වෙනවා. හිමිකම 1240කින් වැඩි වෙනවා කොහොම හරි. එතකොට ව්‍යාපාරයට මුදල් දානවා කීයද පුතේ 400ක්. මුදල් කියන වත්කම ධන 400යි ධන 400 මේ ධන ලකුණ දැම්මා 400යි. මුදල් කියන වත්කම ධන 400යි. පුතේ මෝටර රථයකුත් දානවා කීයකද? 840යි. මෝටර රථ ධන 840යි. ඒක ඔක්කොම යාගේ ප්‍රාග්ධනය කීයද 1240යි. හිමිකම් ධන 1240යි. හිමිකම් ධන 1240යි. හරි. අනිත් ඒවාට පුතේ එකක් ගහලා දාන්න. හිමිකම් ධන 1240යි. පැහැදිලි නේද ඔක්කොටම? ඔව්. ගණදෙනු අංක 2 හරි ගණදෙනු අංක 2 එක හරියට කරා නම් හොඳයි. බාන්න පුතේ තමන් කරපු දේ හරිද කියලා ගෙදරදී. හරි. මට පුතේ මම WhatsApp කරලා එවපු කට්ටියට මම හරි වැරදි කිව්වා. හරි අනිත් කට්ටිය බලන්න මට එවපු නැති කට්ටිය ගෙදරදී හදපු කට්ටිය හරිද කියලා. හදපු නැති කට්ටිය ඉන්නවනම් දැන් මේ මාත් එක්ක හදාගෙන යන්න. ගණදෙනු අංක 2 21 240ක් වන්නා ලීබඩු හා සවිකිරීම මිලදී ගන්නදී. පුතේ 21 කියන්නේ මාසේ මුලම දවසේ 240ක් වන්නා ලීබඩු හා සවිකිරීම මිලදී ගන්නා ලදී. 240ක් ලීබඩු පුතේ සල්ලි දීලානේ දරන් තියෙන්නේ. එතකොට මේ ලීබඩු දාන 240යි සල්ලි දීලා නරන් තියෙන්නේ මුදල් ඍණ 240යි. ලීබඩු දාන 240යි මුදල් ඍණ 240යි. මුදල් ඍණ 240යි. හරි අනිත් ටික රක් ගහන්න. හරි කරපු කට්ටිය හරිනම් හොඳයි. ගෙදරදී කරපු කට්ටිය පුතේ හරිද කියලා බලන්න. අනිත් කට්ටිය කරන්න 3. ඔබට වේගෙන් කරනවා මේ ගෙදර වලට දීපු හෝම්වර්ක් එකක් නිසා පුතේ 3. හරි බලන්න 3 වෙනි ගනුදෙනුව. හරිද 3 වෙනි ගනුදෙනුව 21 100ක් වන්නා භාණ්ඩ මිලදී ගන්න අතර මුළු වටිනාකමට චෙක් පදන් නිකුත් කරලා ඉතින් අපි සල්ලි ගෙවනවා කියන්නේ චෙක් එකක් නිකුත් කරනවා කියන එක තමයි ඇයි ඒ. අපි සල්ලි ටික බැංකුවේනේ තියෙන්නේ. හරි කීයකද 100ක පුතේ සල්ලි ගෙවලා 100ක බඩු අරන්. බඩු කියන්නේ පුතේ මෝටර රථවල දීබඩු වෙනවනේ නැවත විකුණන්න ගන්නවට අපි කියන්නේ තොගේ කියලානේ. සල්ලි ගෙවලා අරන් තිනවා තොගේ කීයද 100යි නේද?
තොගේ ධන 100යි. තොගේ ධන 100යි. මුදල් ඍණ 100යි. අන්තර එකක් ගන්න. තොගේ ධන 100යි මුදල් ඍණ 100යි. මන්නේ පුතේ පැහැදිලි නේද? තොගේ ධන 100යි මුදල් ඍණ 100යි. හරි. දැන් පුතේ අර මම සෙකන්ඩ් ගෲප් එකත් මේ මට්ටමටම ඔයගොල්ලෝ අරන් තියෙන්නේ ඔක්කොමලාගේ වැටිකල් සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ. අර සෙකන්ඩ් ගෲප් කට්ටියට පළවෙනි පාඩම විතරක් කරන්න තියෙනවා. ඒක මම කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. හරි. තුන්වෙනි එක බලන්න. 3 21 1.8 100ක් වන් ඒක නම් අපි කරේ 4 1.12 80ක් පිරිවූ භාණ්ඩ 130කට විකුණන ලද අතර මෙම වටිනාකම සඳහා චෙක් පතක් ලැබිනි. පුතේ 80ක භාණ්ඩ 130කට විකුණලා 80ක බඩු 130කට වික්කාම පිට ලාභය කීයක්ද? 70ක්ද? 70ක පුතේ ඒකට කියන්නේ අපි දල ලාභය. පැහැදිලි නේද? එහෙනම් මොකද අපි කරලා තියෙන්නේ 80ක බඩු 130කට විකුණලා. ඒතර 80ක බඩු 130කට චෙක් පතක් ලැබුණේ අපිට විකුණලා තියෙන්නේ ණයට නෙමෙයි චෙක් පතක් ලැබුණා කියන්නේ මොකද මුදල් ලැබුණා කියන එක තමයි. හරි. චෙක් ලැබුණා කියන්නේ මොකද ඔයාලට මුදල් ලැබුණා කියන එක තමයි. 4 නාල දෙනුවන්ක 4 කියලා දැම්ම 80ක බඩු. එතකොට අපි 80ක බඩු එළියට දෙනවා. බඩු තොගේ ඍණ 80යි. හරි. ඔයාලට චෙක් එකක් ලැබෙනවා 130ක. ඒ කියන්නේ ඔයාලට 130ක් මුදල් ලැබෙනවා කියන එක තමයි පුතේ. මුදල් ධන කීයද? 130යි. මුදල් ධන 130යි. ඔයාලට ලාභය කීයද පුතේ? 80ක බඩු 130කට වික්කහම ඔයාලට ලාභයි 70ක්ද? 50. 50ක් ලාභයි නේ. අර උත්තේ 50ක් ලාභයි. එහෙනම් 50 කොට දෙන්න ඕනේ. හිමිකම් ධන 50යි. හරි. පොඩ්ඩක් වැඩිපුර මම අහනවා පුතේ උත්තර දෙන්න. මේ 50ට කියන්නේ දල ලාභය. පැහැදිලි නේද? දල ලාභය නේද 50ට කියන්නේ? හරි. දල ලාභය එන්නේ පුතේ මොනවෙන් මොනව අඩු වුණාමද? විකුණුම් වලින් විකුණුම් පිරිවැය දල ලාභය එන්නේ. එහෙනම් මෙතන දල ලාභය 50යි. ඔයාගේ විකුණුම් කියලා හුවනම් කීයද කියන්නේ 130යි. විකුණුම් පිරිවැය කියලා හුවනම් කීයද? 80යි. පැහැදිලි නේද පුතේ කියපු දේ? හරි. හතරවෙනි ගණන දෙනුවත් ඉවරයි. පස්වෙනි ගණන දෙනුව 5. ඉතින් මේ 2013 විභාග ප්‍රශ්නේ අපි හදන්නේ දැක්කනවද අපි ඉගෙන ගත්තේ මොනවද විභාගෙට අහන්නේ මොනවද කියලා දැක්කනේ 5 21 1.15 රුපියල් 140ක් පිරෙව් භාණ්ඩ 200කට ණයට විකුණලා දී. නෑ. ඒ 1.15 150ක් වන්නා භාණ්ඩ ණයට මෙල දී ගන්නවා දී. මේක මගේ හරියක්. 1.15 150ක් වන්න බඩු ණයට ආරම්භ. ඉතින් ණයට ගත්තත් සල්ලි දුන්නත් ඔයාලට 150ක බඩු ඇවිල්ලා නේද ව්‍යාපාරය ඇතුළට. ඉතින් ඔයාගේ ව්‍යාපාරය ඇතුළට 150ක බඩු තෝගයක් ඇවිල්ලා. ඒකට මොකද වෙන්නේ? තෝගේ දාන 150යි. තෝගේ දාන 150යි. නමුත් ඔයා මුදල් ගෙව්වේ නෑ. මුදල් වලට මුකුත් වෙන්නේ නෑ. ඔයාගේ වගකීම් වැඩි වෙනවා කීයකින්ද? ඔයාගේ වගකීම් වැඩි වෙනවා 150කින්. හරි? ඔයාගේ වගකීම් වැඩි වෙනවා 150කින්. හරිද? 6 වෙනි ගනුදෙනුව. හරි. 6 වෙනි ගනුදෙනුව බලන්න. 6 වෙනි ගනුදෙනුව. 6 වෙනි ගනුදෙනුව 21 1.20 140ක් පිරිවැය වූ භාණ්ඩ 200කට ණයට විකුණලා තිබුණා. 140ක බඩු 200කට විකුණලා. සල්ලි වලම හම්බෙන්නේ නැහැ. නමුත් ඒක අපි ගනුදෙනුව ලියනවා. 140ක බඩු 200කට එක්කමට 60ක දල්ලාභිකුත් එනවා. 140ක බඩු 200කට ණයට විකුණලා තියෙනවා. එතකොට තොගේ ඍණ 140යි. තොගේ ඍණ 140යි. ඔයාට 200ක් මුදල් එවලෙම ලැබෙන්නේ නැහැ. මුදල් ලැබෙනකන් එක දාන්න නායකත්වෝ. නායකත්වෝ දාන 200යි. නායකත්වෝ දාන 200යි. පුතේ ඔයාට ලාභයි කීයක්ද කියන්නකෝ. 140ක බඩු 200කට වික්කම ඔයාට ලාභයි 60ක්. එහෙනම් ඒ 60 කොහෙද පුතේ එන්න ඕනේ? හිමිකම් වල නේද එන්න ඕනේ? ඔව් හිමිකම් ධන 60යි. හිමිකම් ධන 60යි. හරි අනිත් ටික එකක් ගන්න. හිමිකම් ධන 60යි. ඉතින් අනිත් ටික එකක් ගන්න. හරි.
ගණන් අංක 7 මෙන්න මේක තමයි පුතේ ගොඩාක් ළමයි වරද්දලා තිබ්බේ. හරි. මට කරලා යපු ළමයිගේ පුතේ ගොඩාක් ළමයිගේ මේක වරද්දලා තිබ්බා. හරි. ළමයි 4-5 දෙනෙක් හරියට කරලා තිබ්බා. අනිත් ළමයි හරි සිංහල. මෙතන තිබුණේ ඇකවුන්ටින් ප්‍රශ්න නෙමෙයි සිංහල ප්‍රශ්නයක්. වරද්දගෙන තිබ්බේ සිංහල. හරි. ඔකේ ඉංග්‍රීසි මීඩියම් කරා නම් පුතේ වරදින්නේ නැහැ. 7 1:23 නාහිමියන්ට ගෙවිය යුතු වටිනාකමෙන් කොටසක් පීමට 90ක චෙක් පතක් නිකුත් කරන ලදී. එතකොට 90ක චෙක් පතක් නිකුත් කරන ලදී. ඔයා ලියපු චෙක් එකේ ගාණ කීයද? සිංහලෙන් කියනවා 90යි කියලා කියනවා. කට්ටිය මුදල් වලින් අඩු කරලා තිබ්බේ 85යි. දැන් දැක්කද අවුල? සිංහල අවුලක් නේද පුතේ තිබිලා තියෙන්නේ? පැහැදිලිව කියනවා නාහිමියන්ට ගෙවිය යුතු වටිනාකමෙන් කොටසක් වීමට 90ක චෙක් පතක් නිකුත් කරන ලදී. ඒ කියන්නේ පුතේ ඔයා ලියපු චෙක් එකේ ගාණ 90000යි කියලා පැහැදිලිව කියනවා නේද? ලියපු චෙක් එකේ ගාණ 90යි. ඒ කියන්නේ ඔයා 90ක් සල්ලි වලින්ම ගෙවනවා පුතේ. 90ක් වා සල්ලි වලින්ම ගෙවනවා. 90ක චෙක් පතක් නිකුත් කරන ලදී. ඊට පස්සේ කියනවා අතර 5000ක වට්ටම් ලැබිනි. ඒ කියන්නේ පුතේ 90ක් ගෙවුවයින් පස්සේ වට 5ක වට්ටම් ලැබෙනවා. ඒ කියන්නේ පුතේ නාහිමියන්ගෙන් අඩු වෙන්න ඕනේ කොච්චරද? වක්කීම් වලින් කියම අඩු වෙනවද? 95ක්. ගොඩක් කට්ටිය පුතේ වක්කීම් වලින් අඩු කරලා තිබ්බේ 90යි, මුදල් වලින් අඩු කරලා තිබ්බේ 85යි නේ. ලියපු චෙක් එකේ ගාන 85 නෙමෙයි 90යි කියලා පැහැදිලිව කියනවා පුතේ මේ. නාහිමියන්ට ගෙවිය යුතු වටිනාකමෙන් කොටසක් වීමට රුපියල් 90ක චෙක් පතක් නිකුත් කරන ලදී. ඔයා ලියපු චෙක් එකේ ගාන 90යි කියලා පැහැදිලිව කියනවා පුතේ. එතකොට මුදල් ඍණ 90යි. මුදල් වලින් 90ක් අඩු වෙනවා. කට්ටිය ගොඩාක් කට්ටිය මුදල් වලින් අඩු කරලා තිබ්බේ 85. ඒගොල්ලෝගේ අඩුපාඩු තේරෙනවද පුතේ? මුදල් ඍණ 90යි. වගකීම් වලින් අඩු වෙන්නේ 95ක්. වගකීම් වලින් අඩු වෙන්නේ 95ක්. පුතේ හිමිකම් ධන 5යි. ලද වට්ටම 5යි. හිමිකම් ධන 5යි. හිමිකම් ධන 5යි. එතන පැහැදිලි නේද? සිංහල අඩුපාඩුවක් තිබ්බේ ඔයගොල්ලගේ. ඒක පුතේ පැහැදිලිව කිව්වා 90ක චෙක් පතක් නිකුත් කරන ලදී කියලා. කට්ටිය මුදල් වලින් අඩු කරලා තිබ්බේ 85යි. ඒකට 90ක චෙක් එකක් ලිව්වනේ පුතේ. අන්න එතන තමයි ගොඩාක් කට්ටිය වරද්දලා තිබ්බේ. හරි නේද? 8 වෙනි ගනුදෙනුව දැන් බලන්න 8 වෙනි ගනුදෙනුව 90ක මෙහෙයුම් වියදම් ගෙවන ලදී. මම කිව්වා අර වියදමක නමක් නැත්තම් අපි එකට කියන්නේ මෙහෙයුම් වියදම් කියලා කියනවා කියලා කිව්වා මතකයි නේද පුතේ? වියදමක නමක් නැත්තම් අපි එකට කිව්වේ මෙහෙයුම් වියදම් කියලා කිව්වා මතකද පුතේ ඔයගලන්ට? හරි. එතකොට 90ක මෙහෙයුම් වියදම් ගෙවලා මුදල් ඍණ 90යි. හිමිකම් ඍණ 90යි. වියදමක් නම් පුතේ අපිට පාඩුවක් හිමිකම් වලින් අඩු කරනවා. මුදල් ඍණ 90යි, හිමිකම් ඍණ 90යි. අනිත් ටික ටිකක් ගහන්න පුතේ. 9 හරි අන්තිම ගනුදෙනුව 9 හරිද පුතේ 9 බලන්න ඔක්කොමලා නායකයන්ගෙන් 150ක් ලද අතර එම මුදල් බැංකුවේ තැන්පත් කරන ලදී. කොහොමද පුතේ අපි හම්බෙන සල්ලි ටික ඔක්කොම බැංකුවේ දානවා. අපේ තියාගන්න නැහැ, ලාච්චුවේ දාගන්න නැහැනේ. නායකයෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඉන්න කට්ටියකින් කීයක් ලැබෙනවද? 150ක් හම්බෙනවා. ඒතකොට ඒක කෙලින්ම බැංකුවේ දානවා කියන්නේ මුදල් තමයි. එතකොට නායකයෝ ඍණ 150යි. ඒගොල්ලෝ සල්ලි දෙනවා. මුදල් ධන 150යි. නායකයෝ ඍණ 150යි. මුදල් ධන 150යි. හරි ඔය ටික එකතු කරන්න. හරි. පුතේ මට මැසේජ් එකක් දාන්න බලන්න හරියටම ගනුදෙනු 9ම ලියලා තියෙන ළමයි ටික. ඒතර මට 9ම බලා ගන්න පුළුවන් නේ පුතේ. හරි කියලා දාන්නකො 9ම හරි කියලා. ළමයි කීයක් ඉන්නවද කියලා බලන්න. දාන්න පුතේ මැසේජ් එක. 9ම හරියට කරපු ළමයි. කලම් මනුලා හරි හොඳයි. very good. ශාමිකා හරි හොඳයි. සිතුෂ නේද? සිතු දෙවින් හරි 3 දෙනයි.
තුන් දෙනාගේ පුතේ හරියටම හරි 9ම තුන් දෙනයි නේද? දැන් තේරෙනව නේද? හතර දෙනයි සනාලිත් හරි 4යි. ඉතින් හතර දෙනාද 9ම හරි. ඉතින් අතන ගොඩාක් කට්ටිය වරද්ද ගත්තේ සිංහල ගැටලුව ඈ. තේරුණා නේද අඩුපාඩුව? හරි. ඉතින් 7 වෙනි එක ආයෙ අහගන්නකෝ. 7 වෙනි එක ආයෙ පොඩ්ඩක් අහගෙන ඉන්න. එහෙනම් මම 7 වෙනි එක ආයෙ කියලා දෙන්නම්. ඉතින් 7 කියන්නේ නාහිමියන්ට ගෙවිය යුතු වටිනාකමෙන් කොටසක් පියවීමට රුපියල් 90000ක චෙක් පතක් නිකුත් කරන ලද අතර ඒ කියන්නේ පුතේ නිකුත් කරපු චෙක් එකේ ගාණ 90000යි. ඒ කියන්නේ සල්ලි වලින් ගෙවනවා කීයක්ද? 90000ක් ගෙවනවා. ඒතර මුදල් වලින් 90000ක් අඩු වෙන්න ඕනේ පුතේ මේ. මුදල් වලින් 90ක් අඩු වෙන්න ඕනේ. අතර 5000ක ලද වට්ටමක් ලැබිනි. කියන්නේ 90 ගෙවුවයින් පස්සේ නාහිමිය තව 5ක් අඩු කළා. ඒතකොට නාහිමියගේ ඔක්කොම අඩු වෙනවා කීයක්ද? ඔය 90ක් පුතේ සල්ලි වලින් දුන්නානේ. නාහිමිය 5ක වට්ටමකුත් දෙනවා. එතකොට මුදල් වලින් 90යි නාහිමියගෙන් කීයම අඩු වෙන්න ඕනේ පුතේ 95ම. මට ලාභයි 5. ඔය 90යි ගෙව්වේ නාහිමියගෙන් 95ක් අඩු වෙනවා. ඒ නිසා වාට 5ක් ලාභයි. හරි නේද? ඉතින් එතකොට ළමයි 4 දෙනයි හරියට ගණ දෙන්න 9ම ලියලා තිබ්බේ. දැක්ක නේද එතකොට? හරි. ඒ නිසා පුතේ තව මේවා ගැන හිතන්න ඕනේ කියලා පැහැදිලි නේද? හරි. ඒත් පුතේ වැරදුනේ සිංහල ඕගොල්ලන්ට. accounting නෙමෙයි දැන් වරදින්නේ සිංහල. ඒ නිසා පුතේ හරි පැහැදිලිව කියන දේ තේරුම් ගන්න ඕනේ. දැන් මේ ටික එකතු කරන්න පුතේ ඉක්මනට. මම කියන්නේ එකතු වුන් ටික ඩක් ගාලා. පුතේ එකතු වුන් ටික මෝටර රථයේ පුතේ දැන් මේකේ ආරම්භක ශේෂ නැහැ නේද? ආරම්භක ශේෂ නැති නිසා මේ ගනුදෙනු 10 නිසා වැඩිවීම එහෙම නැත්නම් ශේෂම තමයි එන්නේ. ඒ ආරම්භක ශේෂ නැහැ අලුත් ව්‍යාපාරයන් නිසා මේ ශේෂමයි එන්නේ. මෝටර රථයේ 840යි. ලී බඩු 240යි. ලී බඩු 240යි. තෝගේ කීයද පුතේ? තෝගේ කීයද ළමයිනේ? මෙසේජ් එකක් දාන්න මට. තෝගේ කීයද ළමයිනේ? 30යි නේද? 30000යි 30යි. ඒ කියන්නේ වැඩි ධන තියලා දාන්න ඕනේ කෙලින්ම 30 දාන්නේ ශේෂමයි. ඇයි ආරම්භක ශේෂ නැහැනේ. තෝගේ 30යි. නායකතියෝ 50ද? නායකතියෝ 50යි. නායකතියෝ 50යි. ඊට පස්සේ පුතේ මුදල් කීයද? මුදල් 160ද? මුදල් 160යි නේද මුදල්? බලන්න 160යි නේද කියලා පුතේ මුදල්? මුදල් 160යි. වගකීම් කීයද පුතේ එන්නේ එතකොට? 55ද? වගකීම් 55යි. පුතේ කැල් එකක් තියෙන නිසා ඔයාලා අනිවාර්යයෙන් එකතු කරලා දාන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ට කැල් එකක් පාවිච්චි කරන්න දෙන්නේ. හිමිකම් කීයද? 1265යි. හිමිකම් 1265යි. හරි. හිමිකම් 1265යි. පැහැදිලිද ළමයිනේ ඔක්කොටම? හිමිකම් 1265යි. හරිනේ? හරි. එහෙනම් දැන් අපි ගණන් ටික කරමු. හිමිකම් 1265යි. ඊට පස්සේ අපිට දෙවෙනියට ඉල්ලන්නේ ඉහත බැංකු තීරුවේ ශේෂය භාවිතා කරමින් 21/1/31 දිනට මුදල් පොතේ සංශෝධිත ශේෂ සහ බැංකු ප්‍රකාශ ශේෂය ගණනය කරන්න. හරි මම ඒක මොකද්ද කියලා දෙන්න. ඕගොල්ලෝ තාම දන්නේ නැහැ. දැන් O level කොමර්ස් කරපු ළමයි නම් ඔක දන්නවා සංශෝධිත මුදල් පොත් කතාවක්, බැංකු සැස්තුම් කතාවක් දන්නවා. හරි දැන් O level කොමර්ස් කරපු ළමයි නේ දන්නේ. අනිත් කට්ටිය දන්නේ නැහනේ. මම හිතන්නේ ඔයගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතලානේ. ඒ නිසා උතන්ට මම සංශෝධිත මුදල් පොත් කියන කතා, බැංකු සැස්තුම් කියන කතා ගාව ගන්නේ නැහැ පුතේ. එයි. එහෙම හදන්න පුළුවන්. හරි දන්නේ ළමයි දන්නව. නමුත් මම හිතන්නේ ඔයගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතලානේ. දැන් මට කියන්න මුදල් තීරුවේ ශේෂය කීයද? 160යි. බැංකුවේ එහෙම නැත්නම් මුදල් වල 160යි. ඒ කියන්නේ පුතේ අපි
මේ ව්‍යාපාරයේ ලියපු ගණදෙනු 10. මේ ව්‍යාපාරේ පටන් ගත්ත පළවෙනි මාසේ ජනවාරි මාසේ ව්‍යාපාරය ලියපු ගණදෙනු 10න් ව්‍යාපාර ලියපු ගණදෙනු 10න් අපි ලියපු ගණදෙනු 10න් අපි දන්නවා අපි ගාව මුදල් කීයද 160ක් තියෙනවා. ඒ කියන්නේ මේ 160 අපි කියන්නේ කොහෙද? අපේ ලාච්චුවේම තියාගෙන ඉන්නේ කොහෙද තියාගෙන ඉන්නවා කියලා අපි දන්නේ. බැංකුවේ. දැන් මොකද අපි ලියපු ගණදෙනු 10 අනුව අපි ගාව මුදල් 160යි. ඒ කියන්නේ බැංකුවේ අපේ නමින් 160ක් තියෙනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. නමුත් පුතේ ප්‍රායෝගික කතාව බැංකුවේ තියෙන ගාණ සමහරට 160ට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. බැංකුවේ තියෙන ගාණ 160ට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. මේ පුතේ අපි ලියපු ගණදෙනු 10න් 160. ඇයි මම එහෙම කියන්නේ? හරි සමහරක් වෙලාවට පුතේ මේ වාට දෙන්න ඉන්න ණයගැතියෝ තව 50ක් දෙන්න ඉන්නවනේ. ඒගොල්ල පුතේ සමහර විට අපේ account number දන්නවා. ඒගොල්ල මොනව කරවල තියෙන්න පුළුවන්ද කියන්නේ? අපේ account එකට සල්ලි දාලා තියෙන්න පුළුවන්. අපි හිතමු 30ක් විතර ඒගොල්ල අපේ account එකට සල්ලි දාලා තියෙනවා කියලා. ඒක අපි ලිව්වේ නැහැ. මේ ගණදෙනු 10 ලිව්වේ නැහැ. නමුත් පුතේ අපේ ණයගැතියේ 30000ක් දෙන්න හිටපු ණයගැතියේ බැංකුවට සල්ලි ටික ගෙනත් දාලා. එතකොට මොකද වෙන්න ඕනේ පුතේ කියන්නේ? ඒක අපි ලිව්වේ නැහැ. හරි 30000 බැංකුවට ගෙනත් දාලා. අපි මේ ගණදෙනු 10 ලිව්වේ නැහැ. කියන්න පුතේ බැංකුවේ කීයක් තියෙනවද කියලා. අපි හිතාගෙන 160යි කියලා. බැංකුවේ කීයක් තියෙනවද? කියන්න පුතේ. අපේ ණයගැතියේ අපේ සල්ලි අපිට දෙන්න තියෙන සල්ලි ටික අපේ බැංකුවේ account එකට දාලා. අපිට ලියන්න බැරි වුණා. අපි ලිව්වේ නැහැ තාම. නමුත් සල්ලි ටික බැංකුවට ගෙනත් දාලා අපේ ණයගැතියා. කියන්න පුතේ. අපි හිතාගෙන මේ ගණදෙනු 10න් බැංකුවේ තියෙන 160යි කියලානේ. නමුත් ඇත්තටම බැංකුවේ සල්ලි කීයක් තියෙනවද පුතේ කියන්නේ? 190ක් තියෙනවා. පැහැදිලිද පුතේ අනිත් කට්ටියටත්? 190ක් තියෙනවා. හරි හොඳයි. මට කියන්නේ නම් දැන් එහෙම ගෙනත් දැම්මම ණයගැතියෝ කීය වෙන්න ඕනද? එහෙම ගෙනත් දැම්මම දැන් ණයගැතියෝ කීයද? 20යි. 20යි. හරියටම හරි පුතේ 20යි. පැහැදිලි නේද? 20යි. හරි. තව මෙහෙම වෙන්න පුළුවන්. දැන් මේ බැංකුව අපේ සල්ලි ටික තියාගෙන පුතේ බැංකුව අපිට සේවාවක් නේ කරන්නේ. අපේ සල්ලි ටික පරිස්සම් කරගෙන අපි ගෙවන ඒවා බැංකුවෙන් ගෙවනවා අපි චෙක් ලියනවා. ඒ වගේ පුතේ බැංකුව එක එක සේවාවන් සපයනවා අපිට. ඒකට බැංකුව අය කරනවා මොකද්ද? බැංකු ගාස්තු. ඔය චෙක් පොත් දෙනවනම් පුතේ ගාස්තුවක් අය කරනවා චෙක් පොත් ගාස්තු. ඒ වගේ අපි හිතමු දෙකක බැංකු ගාස්තුවක් බැංකුව කපා ගත්තා. දෙකක බැංකු ගාස්තුවක් බැංකුව කපා ගත්තා. right දැන් මට කියන්න බැංකුවේ තියෙන ගාණ කීයද? දැන් අර 160යි 30ක් ආවයි කිව්ව නේද මම? කීයක් තියෙනවද කියන්නේ? 100 කියන්නකො ළමයිනේ මැසේජ් එකක් දාන්නකෝ. දැන් 30 එකතු වුණාම 190යි කිව්වනේ. බැංකුව තව දෙකක් කපා ගත්තා අපේ account එකේ. 188යි. එහෙදීනේ. හරි අන්න ඒ වගේ පුතේ වෙන්න පුළුවන්. හරි. දැන් මේ ගාන බලමුකෝ. මේ ගානේ කියවන්නවා දෙවනි ගැලපිල්ල. මේ ගානේ දෙවනි ගැලපිල්ල කියවන්න. දෙවනි ගැලපිල්ල කියවන්න. 21/1/31 දිනට ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශයේ ශේෂය. පුතේ බැංකු ප්‍රකාශයේ ශේෂය කියන්නේ මේ ව්‍යාපාරයේ හදපු මුදල් ගිණුමේ ශේෂය. ව්‍යාපාරයේ පැත්තෙන් ශේෂය 160යි. බැංකු ප්‍රකාශයේ ශේෂය කියන්නේ බැංකුව අපිට ප්‍රකාශ කරන ගාණ. බැංකුවේ මෙන්න මේ ගාණ තියෙනවා කියලා කියන ගාණ තමයි පුතේ බැංකු ප්‍රකාශයේ තියෙන ගාණ කියලා කියන්නේ. හරි? බැංකු ප්‍රකාශ ශේෂය එදිනට මුදල් පොතේ ශේෂ සමග පහත කරුණු හේතුවෙන් එක නොවිය. කියන්නේ මුදල් පොතේ ශේෂය කියන්නේ පුතේ මේ 160යි බැංකුවේ තියෙන ගාණයි වෙනස්ලු. මම වෙනසට හේතු කිව්වා නේද ඔයගොල්ලන්ට? එහෙම වෙනස් වෙන්න පුළුවන් හේතු මොනවද කියලා කිව්වානේ. එහෙම වෙනස් වෙනවා. හරිද? මුදල් ගිණුමේ තියෙන 160යි බැංකුවේ තියෙන ගාණ පුතේ වැඩි වෙනස්ලු. මේ කියන්නේ සමග වෙනසට පහත කරුණු හේතුවෙන් වෙනස් නොවිය. 1. ණයගැතියෝ විසින් බැංකුවේ ඍජුව තැන්පත් කළ ලද 30ක චෙක් පතක් මුදල් පොතේ සටහන් වී නැත. පුතේ ණයගැතියේ කෙලින්ම අපේ බැංකුවට සල්ලි ගෙනත් දාලා කීයක්ද? ණයගැතියේ අපේ බැංකුවට සල්ලි ගෙනත් දාලා 30000. ඒතර පුතේ මේ 30000 අපි ලියලා නැහැ.
පැහැදිලිද? එහෙනම් පුතේ මේ උත්තරේ නෙමෙයි නේද බැංකුවේ තියෙන්නේ? ඔව්. 30000ක් වැඩිනේ. දෙක ආයන්න 2000ක් වූ බැංකු ගාස්තු මුදල් පොතේ සටහන් වී නොමැත. තේරුණාද කිව්වේ? ඒකත් අර මං කියපු එක. 3 යන්න බලන්න පුතේ. යන්න ගොඩාක් වැදගත්. යන්න ගොඩාක් වැදගත්. අහගෙන ඉන්න. නාහිමියන්ට නිකුත් කරන ලද චෙක්පත් අතුරින් 20ක චෙක්පතක් ගෙවීමට ඉදිරිපත් කරන මැත. ඒ කියන්නේ පුතේ අපි නාහිමියන්ට දැන් චෙක් ලියලා දෙනවා නේද? අපි මෙතන මෙන්න මේ නාහිමියන් කරකවල වරද්දපු එකේ මේ 7 වෙනි ගණන් මේ ඔයා නාහිමියන්ට 90ක් චෙක් ලියලා දුන්නා නේද? මේ එක නාහිමියෙකුනේ නාහිමිය ගොඩකට. දැන් පුතේ මේ ලියලා දීපු චෙක් එක අපි ලියපු ගමන් අපේ මුදල් වලින් අඩු කර ඇත්ත. නමුත් පුතේ බැංකුව එක අපේ account එකෙන් අඩු කරන්නේ අපි චෙක් එක දීපු එක්කෙනා බැංකුවට ඇවිල්ලා සල්ලි ගත්තොත් විතරයි නේද? කියන්න පුතේ. ඔව්. ඒ වගේ පුතේ අපි දීපු 20ක චෙක් එකකට බැංකුවෙන් තාම මොනවද කරලා නැද්ද පුතේ? ගෙවලා නැහැ. ඉතින් පුතේ ඒක අපේ අවුලක්ද? කියන්නකෝ. ඒක අපි හදන්න ඕන එකක්ද පුතේ ඒක? නෑ. ඒක අපි හදන්න ඕන එකක් නෙමෙයි. මම ඒක දැන් තාම කියලා දෙන්නම්. ඔන්න ඔය තුන දාලා දැන් අපෙන් ඉල්ලන්න පුතේ රොමිලක්කන් දෙක බලන්න. ඉහත බැංකු තීරුවේ ශේෂය භාවිතා කරමින්. ඒ කියන්නේ මේ 160 භාවිතා කරමින් 21 දිනට මුදල් පොතේ සංශෝධිත ශේෂ සහ බැංකු ප්‍රකාශ ශේෂය ගණනය කිරීම. පුතේ ඕක තාම ඔයගලන් තාම ඔය මට්ටමට උගන්වලා නැහැ. මේක වෙනම පාඩමක් ඔයගලගේ තියෙනවා බැංකු සැසඳුම් ප්‍රකාශ කියලා. එතනට අහම් මේක ගන්න. නමුත් ඒ පාඩම අවශ්‍ය නැහැ. මේක දැන් තේරුම් ගන්න පුළුවන් ඔයගලන්ට. හරි. මම මේ බැංකු පාඩම විදියට නෙමෙයි උගන්වන්නේ සාමාන්‍ය වාට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙන්නම්. ලියන්නකෝ. මුදල් ගිණුම අනුව ශේෂය කීයද දැන්? කියන මුදල් ගිණුම අනුව ශේෂය 160යි. අපි දහස් වලින්ම හදමු. ලියන්නකෝ. 2 කියලා දාන්න. 2 යන්න මුදල් ගිණුම අනුව ශේෂය මුදල් ගිණුම අනුව ශේෂය කීයද? කිව්වේ මුදල් ගිණුම අනුව ශේෂය 160යි. මෙහෙම දාන්න 160 දාලා පුතේ උඩින් රුපියල් 1000 කියලා දාන්න. උඩින් රුපියල් 1000 කියලා දාන්න නැත්නම් වැරදි. 160යි උඩින් රුපියල් 1000 කියලා දාන්න. හරි. දැන් පුතේ අපි 160 පුතේ අපි ලියපු දේවල් අනුව. නමුත් පුතේ බලන්න අයන්න නායකත්වයේ විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කරන 30ක චෙක්පතක් මුදල් ප්‍රතිස්ථාන වී නැමෙත. ඉතින් ඒක බැංකුවට සල්ලි ඇවිල්ලා ඒක අපි ලියන්න ඕන එකක් ලියලා නැහැ නේද? නෑ නේද? ඒක එහෙනම් මේ 160 30 මොනවා වෙන්න ඕනද පුතේ? එකතු වෙන්න ඕනේ. දැන් ධන ණය ගැති ප්‍රේෂණ ණයගැති ප්‍රේෂණ මේ දැනුම වාට මෙතනදී අවශ්‍ය නැහැ. මේක වෙනම පාඩමකදී උගන්වන්නේ. නමුත් මම මේ 2013 විභාග ප්‍රශ්නෙත් එක්ක තියපු නිසා මම ඒකත් උගන්වනවා. නමුත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. එම උලක් නැහැ. ණයගැති ප්‍රේෂණ 30යි. ණයගැති ප්‍රේෂණ කියලා කියන්නේ ණයගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය කෙලින්ම බැංකුවට සල්ලි ගෙනත් දැම්මම මේකට අපි කියන්නේ මොකක් කියලාද? ණයගැති ප්‍රේෂණ කියලා. හරි නේද? ණයගැති ප්‍රේෂණ වචනේ තේරුණා නේද? අපිට සල්ලි දෙන්න ඕනේ ණයගැතියෝ කෙලින්ම බැංකුවට සල්ලි ගෙනත් දැම්මම මේකට අපි කියන්නේ ණයගැති ප්‍රේෂණ කියලා. හරි. එතකොට 130යි 160යි 190යි. 190යි. ඊට පස්සේ දෙක ආයන්න දෙකක් වූ බැංකු ගාස්තු මුදල් ප්‍රදේශ ස්ථාන වී නැතිව බැංකුව බැංකු ගාස්තු දෙකක් අය කරගෙන ඒක බැංකුව අය කරන්නේ නේද අපි කියන්න එපා අපි චෙක් පොත ගත්තා ඒවට සල්ලි වින බැංකු ගාස්තු දෙකයි වරහන් කරන්නේ එතකොට කියන්නේ 188යි 188යි හරි පොඩ්ඩක් ඉන්න පුතේ 188යි ඊළඟ එක හොඳට අහගෙන ඉන්න යන්න
නාහිමියන් නිකුත් කරන ලද චෙක්පත් අතුරින් 20ක චෙක්පත් ගෙවීමට ඉදිරිපත් කරන මැද පුතේ ඒක අපේ අවුලක් නෙමෙයි. ඒ චෙක් එකට පුතේ එතකොට දැන් අපි හිතාගෙන ඉන්නේ බැංකුව 160යි තියෙන්නේ කියලා. නමුත් පුතේ නායකතිය සල්ලි ගෙනත් දාලා 190 වුණා. බැංකුව අය කරගත්ත ගාස්තුව 2යි. එතකොට 188යි බැංකුවේ තියෙන්න ඕනේ ගාන. හරි. 188 තව පුතේ අපි නිකුත් කරපු 20ක චෙක් එක අපි නිකුත් කරා ඒක අපි ලිව්වා. බැංකුවෙන් තාම ගෙවලා නැහැ. ඒක ව්‍යාපාරේ පැත්තෙන් අවුලක්ද කියන්නේ? මේ නායකතිය හැමෙත් සල්ලික ව්‍යාපාර ලියන්න ඕනේ. මේ බැංකුව අය කරගත්ත බැංක් ගාස්තුව ව්‍යාපාරේ ලියන්න ඕනේ ඇත්ත. නමුත් පුතේ අර නාහිමියන්ට අපි දීපු 20ක චෙක් එක තාම බැංකුවෙන් නාහිමියන්ට ගෙවලා නැහැ. ඒ ගෙව්වේ නැත්තේ. ඒ අපි නාහිමියට දීපු චෙක් එක ගන්න නාහිමිය බැංකුවට ඇවිල්ලා නැහැ. ඒක අපේ අවුලක් නෙමෙයි නේද? එහෙනම් මට කියන්න පුතේ ව්‍යාපාරයට අනුව බැංකුවේ තියෙන්න ඕනේ හරිම ගාණ කීයද ව්‍යාපාරයට අනුව 188යි. පැහැදිලිද? අපි පුතේ 160 නෙමෙයි 188ක් තියෙනවා. හරි. ඕක තමයි පුතේ ව්‍යාපාරයේ පැත්තේ මුදල් ශේෂය 188 වෙන්න ඕනේ. ඔකට කියනවා සංශෝධිත මුදල් ශේෂය. කියන්නේ මේකට සංශෝධිත මුදල් ශේෂය. සංශෝධිත මුදල් ශේෂය. සංශෝධිත මුදල් ශේෂය. ඒ කියන්නේ ව්‍යාපාරට අනුව තියෙනවනේ හරිම උත්තරය 188යි ඈ. 188යි. අපි ගාව තියෙන සල්ලි 188යි. නමුත් පුතේ බැංකුවේ 188ට වඩා වැඩි ගාණක් තියෙනවා. ඒ කොහොමද? බැංකුවේ පුතේ තාම අපි අර ගෙවපු 20ක චෙක් එකකට බැංකුවෙන් ගෙවලා නැහැ. ඔක පුතේ හෙට අනිත් දැවිලේ නැහිමේ සල්ලි ටික අරයියිද නැද්ද? අරයියි. එතකොට ආයි බැංකුවේ ගාණත් 188 වෙනවා. නමුත් පුතේ අපි හිතාගෙන ඉන්නේ පුතේ අපිට අනුව බැංකුවේ තියෙනවනේ 188යි. අපි තිබ්බේ 160යි තමයි තිබ්බේ අපි ලියලා. නමුත් අර හම්බෙච්ච 30යි බැංක් ගාස් දෙක ගන්නාම 188යි තියෙන්න ඕනේ. අද අපිට අයිති සල්ලි 188යි. නමුත් පුතේ බැංකුවේ 188ට වඩා තියෙනවා. ඒ කොහොමද බැංකුවේ 188ට වඩා තියෙන්නේ පුතේ? අර අපි නාහිමියෙකුට දීපු චෙක් එකකට තාම බැංකුවෙන් මොනවද කරලා නැද්ද? ගෙවලා නැහැ. ඒක අද හවස් වෙද්දි ගෙවයිද නැද්ද සමහර විට? ගෙවයි. කොහොම හරි බැංකුවෙන් මේ වෙලාවේ බැංකුවේ තියෙන උත්තරේ මේ ගානමද? කියන්නකෝ. බැංකු ප්‍රකාශයේ බැංකුවේ තියෙන අපේ නමින් account එකේ තියෙන්න ඕනේ 188යි කියලා ඔයගොල්ලෝ පිළිගන්නව නේද? නමුත් බැංකු ප්‍රකාශ තියෙන්නේ මේ ගාන නෙමෙයි. කියන්න පුතේ බැංකුවේ කීයක් තියනවද කියලා? ඌට වඩා 20ක් අඩුයි. බැංකුවේ පුතේ අඩුද වැඩිද? වැඩි. බැංකුවේ පුතේ 20කින් වැඩි නේද? ඔව් ඒ 20ට ගෙවලා නැහැ නේ පුතේ. ඒක අද හවස් වෙද්දි බැංකුවෙන් ගෙවයි. එතකොට ආයේ මේ ගාන වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් පුතේ බැංකු ප්‍රකාශයේ තියෙන්නේ 188 නෙමෙයි. ව්‍යාපාරට අනුව පුතේ බැංකුවේ තියෙන්න ඕනේ හරිම ගාන අපි 160 තමයි ලියලා තිබ්බේ. නමුත් 188ක් වෙන්න ඕනේ. නමුත් බැංකු ප්‍රකාශයේ තියෙනවා මීට වඩා 20000ක් වැඩි. තේරුණේ? එහෙනම් ලියන්න ඉදිරිපත් නොවූ චෙක් පුතේ අර තියෙන්නේ යන්නේ නාහිමියන් නිකුත් කළ 20ක චෙක් පතක් ගෙවීමට ඉදිරිපත් කරනවා. ඒක පුතේ අපිට මොකුත් හදන්න බෑ. ඉදිරිපත් නොවූ චෙක් 20යි. එතකොට බැංකු ප්‍රකාශයේ තියෙනවා 208ක්. ඔක තමයි බැංකු ප්‍රකාශය අනුව ශේෂය 208යි. බැංකු ප්‍රකාශය අනුව ශේෂය 208යි. බැංකු ප්‍රකාශය අනුව ශේෂය බැංකු ප්‍රකාශය අනුව ශේෂය 208යි. ඉතින් ඔය ගැන එච්චර හිතන්න එපා ඔයා. සාමාන්‍ය වලට තේරුම් ගන්න මට්ටම තේරුම් ගන්න ඇති. හරි? මේක වෙනම පාඩමකට. ඉතින් මේකේ උනේ ව්‍යාපාරයේ පැත්තේ ලියලා තිබ්බ 160යි. නමුත් මේ බැංකුවට තව ඇවිල්ලා තිබ්බා 30ක්. ඒක ව්‍යාපාර ලියන්න ඕනේ. ඒකට 190යි බැංක් ගාස් දෙකක් බැංකුව කපාගෙන තිබ්බා. එනනම් මේ හරියටම 188යි තියෙන්න ඕනේ. නමුත් මේ බැංකුවේ අර අපි නියපු 20ක චෙක් වලට තාම සල්ලි ගෙවලා නැහැ. ඒ නිසා බැංකුවේ තියෙනවා 208ක්. මේක නැච්චර හිතන්න එපා. තේරන කට්ටිය තේරුම් ගන්න අනිත් කට්ටියට ඉස්සරහ පාඩම් කරා මේක අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද ඉල්ලන්නේ අපි?
3 21 1.31 තියෙන අවසන් මාස දා සුනිමල්ගේ ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය. ඉතින් ආදායම් ප්‍රකාශය ඉල්ලනවා. ඒකට අතිරේක තොරතුරු තව වැදගත් වෙනවා. රොමිනක් අයන්න නම් වැඩක් නැහැ. රොමිනක්කන් දෙකත් ආයි උමනා වෙනවා. රොමිනක්කන් තුනත් උමනා වෙනවා. රොමිනක්කන් හතරත් උමනා වෙනවා. හරි. එහෙනම් ආදායම් ප්‍රකාශය අපි අදමු. මේක මම මතන්නම්. හරි. ආදායම් ප්‍රකාශ ඉල්ලනවා ජනවාරි මාසෙක. නම ලියන්න. කවුද අයිතිකාරය? සුනිමල් ව්‍යාපාරේනේ. සුනිමල් ව්‍යාපාරය 2021 ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශය. ලියන්න. සුනිමල් ව්‍යාපාරය 2021 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය. සුනිමල් ව්‍යාපාරය 2021 ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශය කියලා ලියන්න. ලියලා ආදායම් ප්‍රකාශය හදමු අපි. මෙන්න ගන්න ආදායම් ප්‍රකාශය. හරි ආදායම් ප්‍රකාශයක් අඳ ගන්න ඉක්මනට. හොඳද? ඉතින් ආදායම් ප්‍රකාශයක් අඳ ගන්න ඉක්මනට. හොඳ නේද? ආදායම් ප්‍රකාශයක් ඇඳා. ඉතින් අර ගිය සතියේ මට විස්තර යොපු නැති ළමයි ටික පොඩ්ඩක් ආයෙ මට විස්තර ටික එවන්න. යොපු නැති ළමයි ටික WhatsApp message එකක් දාන්න. හරි. මෙතන අයිනේ ලියන්න රුපියල් 1000 කියලා. අයිනේ ලියන්න රුපියල් 1000 කියලා. අයිනේ ලියන්න රුපියල් 1000 කියලා. ලියවද? අයිනෙන් ලියන්න රුපියල් 1000 කියලා ලියලා හරි අයිනෙන් රුපියල් 1000 කියලා ලියන්න ලියලා පුතේ දැන් පුතේ අපි ආදායම් ප්‍රකාශය හදන්නේ ලාභය හොයන්න මේ හිමිකම් තීරුවයි අර අතිරේක තොරතුරුත් උමනා වෙනවා පුතේ අතිරේක තොරතුරු වල බඩු විකුණුවා මොකුත් නැහැ පුතේ එහෙනම් ආදායම් ප්‍රකාශය සලම් පෙන්නන්නේ දල ලාභෙනේ මට කියන්න මේකේ හිමිකම් තීරුවේ ධනේවා ඉතින් අර අතිරේක තොරතුරු එකක්වත් ආදායම් තිබෙන්නේ නැහැ. හිමිකම් තීරුවේ ධනේවා තියෙනවා මේ 50යි 50යි 60යි 5යි. හරි මේ 1240යි. 1240 ආදායමක් නෙමෙයි. ඇයි ඒ? ඒක ව්‍යාපාරේ පටන් ගන්න යොදවපු එක නේද? ඔව්. එහෙනම් මේ 1240 ගන්න බෑනේ අපි ලාභය හොයන්න. මේ 50 අපේ බඩු විකුණන ලාභ එකක් නේද? ඒක 80ක බඩු 130කට විකුණන එක බඩු විකුණන ලාභ එකක්. මේ 60ත් පුතේ 140 බඩු 200කට විකුණන. මේ පහ බඩු විකුණන ලාභ එකක් නෙවෙයි නැහින් වෙන සල්ලි ගෙවලා ලාභ එකක්. එහෙනම් මට කියන්න මේ මාසේ අපි කීයක බඩුද පුතේ බඩු විකුණලා මෙන්න මේ දෙකනේ 50 60 110ක දල් ලාභයක්. 160ක දල් 110ක දල් ලාභයක් කියන්නේ අපි 80ක බඩු වික්කේ 130කට. මේ හතරවෙනි ගණන දෙන්නේ 80ක බඩු වික්කේ 130කට. 6 වෙනි ගණන දෙන්නේ 140ක බඩු වික්කේ 200කට. පිළිගන්නවද? මේ හතරවෙනි ගණන දෙන්නේ අපි 80ක බඩු 130කට 80ක බඩු 130කට වික්කේ. 6 වෙනි ගණන දෙන්නේ 140ක බඩු 200කට වික්කේ. එච්චරනේ බඩු විකුණලා තියෙන්නේ. ආපසු යවුම් මෙහෙම නෑ නේද? ආපසු යවුම් මෙහෙම නෑ නේද? නෑ. එහෙනම් අපුදේ ඔක්කොම විකුණලා තියෙන්නේ කීයක බඩුද? 0යි 8යි 4යි 12යි 2 220ක බඩු විකුණලා තියෙන්නේ කීයකටද? 220ක බඩු විකුණලා තියෙන්නේ 330කට නේද? මේක තමයි 110ක දල්ලාභයක් ආවේ මේ 50 60යි 110යි. එහෙනම් පුතේ අපි දල්ලාභ කියලා එකපාරට 50 60යි 110 ලියන්නේ අපි ලියන්නේ 220ක බඩු කීයකට විකුණුවයි කියලා 330කට. ඒතකොට අපි විකුණුම් කියලා කියන්නේ කීයටද? 330ට.
ඒවයි පිරිවැය කියලා ගන්න 220. මේක හොයාගන්න හැටි පැහැදිලි නේද ඔක්කොටම? උඩින්ම ලියන්න විකුණුම් 330යි. උඩින්ම ලියන්න විකුණුම් දෙවන දිනට දාන්න 330යි. විකුණුම් 330යි. හරි. විකුණුම් 330යි. ඍණ විකුණුම් පිරිවැය ඍණ විකුණුම් පිරිවැය 220යි. 330 ඍණ 220 ඉතින් අපිට දල ලාභ එනවා 110ක්. ඔකට තමයි අපි කියන්නේ දල ලාභය කියලා. දල ලාභය 110යි. දල ලාභය 110යි. ඉතින් මේ පාඩමට අපි ගොඩාක් කාලය ගන්නවා. මේක තමයි පුතේ accounting තියෙන අත්විවරම. මේක හරියට මේ පාඩම වැටුනහම අනිත් පාඩම් ටික තේරෙනවා පුතේ. ඒකයි දැන් තාම බලනවාදී ඔයගොල්ලෝ මේ පාඩමුනේ කරන්න කියලා. ඔව් මේ පාඩම තමයි පුතේ දැක්කනේ මේකේ හැමදාම අලුත් දේවල් තියෙනවා ඉගෙන ගන්න. එහෙනම් පුතේ දල්ලාභය 110යි මේ 50ට 110යි. නමුත් අපි එකපාර ලියන්න බෑ. හරි. තව පුතේ හිමිකම් තීරුවේ තියෙනවා තව මේ 140 ගන්න බෑ. ධන 5ක්. මේ ධන 5 මොකද්ද? වෙනත් ආදායම් නේද? ලද වට්ටමක් නේ. ලියන්න දල්ලාභයට යටින් මාතෘකාවක් ධන වෙනත් ආදායම්. වෙනත් ආදායම්. දල්ලාභයට යටින් මාතෘකාවක් ලියන්න වෙනත් ආදායම්. හරි මේ පහ. මොකද පුතේ පහට අපි කියන්නේ ලද වට්ටම්. අපි නාහිමියන්ට පුතේ ගෙවද්දී නාහිමියන්ගේ පුතේ අඩු කරන ගාන අපි ලද වට්ටම්. කියන්නේ වෙනත් ආදායම තුල ලද වට්ටම් 5යි. ඉතින් මේ වචන ඇහෙන වචන වල ලියන්න මේ account එකේ තියෙන වචන මේවා පුතේ කරන්න ඔයාලට පුළුවන් වෙනවා. හරි? මේවා හිමින් කරන්න මේ ඇහෙන ටික පුතේ ඔයාලට ගොඩක් වැදගත්. දැන් අර බැංකු කතාව ඔයාලට ඔළුව වලට යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ඇහිච්ච ටික ඔයාලට ආයේ පාඩම කරද්දී උමනා වෙයි. හරි? එතකොට කීයද 115යි. 115යි. මේ බඩු විකුණන 110ක් ලාභයි. අර නහිමියන්ට සල්ලි ගෙවලා අපිට 5ක් ලාභ වුණා. තව මොනවද තියෙන්නේ? අනිකුත් වියදම් තියෙන්න පුළුවන්. තව වියදම් තියෙනවා. මේ තරම් විතරක් නෙමෙයි අතිරික්ත තොරතුරක් තියෙයි. එහෙනම් ලියන්න අනිකුත් වියදම් කියලා මාතෘකාවක්. අනිකුත් වියදම්. හරි. ලියන්න අනිකුත් වියදම් කියලා මාතෘකාවක්. අපි අනිකුත් වියදම් ටික හොයමු. හරි? අනිකුත් වියදම් ටික හොයමු. ඉතින් අනිකුත් වියදම් ටික මොනවද තියෙන්නේ කියලා බලමු. අපේ ප්‍රාග්ධන තීරුවේ නම් ඍණේව හේතු දෙකයි ගැන්ලි වියදනුයි. මේක හැබැයි ඍණේව එකයි තියෙන්නේ. 6 වෙනි ගණන් ඍණේව එක තියෙන්නේ. 8 වෙනි ගණන් ඍණ 90ක් තියෙනවා. මොකද්ද පුතේ 8 වෙනි ගණන් ඍණ 90? මෙහෙවුම් වියදම්. ඒගොල්ලෝ නම්ම කියනවා මෙහෙවුම් වියදම්. ලියන්න මෙහෙවුම් වියදම් 90යි. මෙහෙයුම් වියදම් 90යි. ඉතින් 2013 දී ගොඩාක් ළමයි ඕක විතරක් දාලා ගාන හදලා ආවා. කලබලයට ඒ. හරිද? accounting පුතේ කලබලෙන් කරන විෂයක් නෙමෙයි. වේගෙ දඩබඩ ගාලා හදන විෂයක් නෙමෙයි. ඉතින් දඩබඩ ගාලා හදන්න ඕනේ එකතු කරන්න අඩු කරන්න වැඩි කරන්න බෙදන්න. ඒකට දැන් කැල් එකක් දෙනවනේ ඕගොල්ලන්ට. ඒ නිසා පුතේ පිස්සු හැදිලා වගේ හදන විෂයක් නෙමෙයි. මේක තේරුම් අරන් හරිම කල්පනාවෙන් හදන්න ඕනේ විෂයක් ඈ. කල්පනාව ගොඩාක් වැදගත්. හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ. හැම දෙයක් ගැනම හොයලා බලන්න ඕනේ. දැන් ඔච්චරයි. තව ගන්න දෙනු තියෙනවද නැද්ද පුතේ යට? ඔව් තියෙනවා. ඒවයිත් එනවා වියදම් ඒ ටිකක් ලියන්න ඕනේ. මොනවද තියෙන්නේ? කොමිනක්ක එකේ මුකුත් නැහැ. සියලු ව්‍යාපාරයේ සියලු මුදල් ගන්න දෙනු බැංකු ගිණුමක් ආසස් දුගන්නවා. ඒ කියන්න ඕනේ නැහැ. දැන් ඒවල පුතේ අපි උපකල්පනය කරන්නේ සියලුම ගන්න දෙනු බැංකු ගිණුමක් මගින් කරනවා කියලා තමයි ඈ. 2 21 1.31 වෙනි ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශ ශේෂය එදින්න මුදල් පොතේ ශේෂ සමග එකක නොවිය. මේ මුදල් පොතේ අපි ලියලා තිබ්බ 160යි බැංකුව ඒ ගාන නෙමෙයි අපි ඒකට හේතු දැක්කා. අර බැංක් නායක කියෝගෙනක් දාපු ඒවා
බැංකුව අය කරපු ගාස්තු අපි නිකුත් කරපු චෙක් එකට බැංකුවෙන් ගෙවලා නැහැ. ඒවා අපි ගැලපලා අපි දෙයක් කරා. අයන්න ණයගැති විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කරන 30ක චෙක් පතක් මුදල් ප්‍රදේශ ස්ථාන වෙන මේක අපි ලියලා තිබ්බේ නැහැ. දැන් පුතේ මම දැක්කා එක ළමයෙක් දෙන්නෙක් මෙහෙමත් කරලා තිබ්බා. මේ ගණන් දෙන නමේ විතරයි නේද අපිට ලියන්න කියලා තියෙන්නේ පුතේ. එච්චරයි අපි ලියන්නේ. ආයෙ අතිරේක තොරතුරු තියෙනවා මේ යටින් ලියන්න යන්නේ නැහැ. කියන දේ විතරයි විභාගයට කරන්නේ. දැන් පුතේ ණයගැති විසින් ඍජුවම 30ක්. ඒක වුණාම මොකද වෙන්නේ? ලියන්න ඕනේ නැහැ. මුදල් 30ක් වැඩි වෙලා ණයගැති 30ක් අඩු වෙන එක නේද වෙන්නේ? ඒක අපි ලිය. ඒක පුතේ මේ ආදායම් ප්‍රකාශන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙනව එක තැනකදී මම කියන්නම්. දෙක රුපියල් 2ක බැංකු ගාස්තු මුදල් පොත සටහන් වී නැත. බැංකු ගාස්තු 2යි. කියන්න බැංකු ගාස්තු 2යි. බැංකු ගාස්තු 2යි. බැංකු ගාස්තු 2යි. ලියන්න. බැංකු ගාස්තු 2යි. හරි. බැංකු ගාස්තු 2යි. ඊට පස්සේ නාහිමියන්ට නිකුත් කළ ලද 20ක චෙක් පතක් ගෙවීමට ඒක ව්‍යාපාර ප්‍රශ්නයක් නේ. අපි ව්‍යාපාරේ නාහිමියන්ට චෙක් එක දීලා ඒ නාහිමිය ඇවිල්ලා බැංකුවෙන් සල්ලි ගන්න ඕනේ. ඒක අපිට අදාළම නැහැ. තාම මේ සල්ලි ටික බැංකුවේ තියෙනවා. නමුත් ඒක පුතේ අපි අයින් කරලා තියෙන්නේ. හරි. ඒක අදාළ නැහැ. ඊට පස්සේ 4 දේපල පිරිත් උපකරණ වාර්ෂිකව පිරියම 10% බැගින් සරල මාර්ගයෙන් ෂේ කරන ලැබේ. ඉතින් දේපල පිරිත් උපකරණ ෂේ කරන්න දෙකක් තියෙනවා. මේ මෝටර රථයේ ව්‍යාපාරේ පටන් ගන්න දවස් දාපු එකයි ලී බඩුත් ගත්තේ මාසේ මුලමයි නේද? එහෙනම් මාසෙම ෂේ කරන්න ඕනේ නේද? ෂේ කරන්න බෑ නේද ඒක? ලියන්න මෝටර ෂේ ලී බඩු ෂේ වෙනෙන්නම ලියන්න. හරි. පුතේ කියන්න මට පොඩ්ඩක්. මෝටර ෂේ කීයද ලිව්වේ? පුතේ මෝටර ෂේ කීයද ලිව්වේ කියන්නකෝ. මෝටර රථේ 1000 මෝටර රථේ 840යි. 840 110ද? 110 කියන්නේ අවුරුද්දට 84යි. පුතේ අවුරුද්දක් නෙමෙයි ගාන හදන්නේ මාසෙට. අවුරුද්දට 84 නම් මාසෙට කීයද 7ද? 7යි. මෝටර ෂේ 7යි. ඊට පස්සේ ලී බඩු ෂේ පුතේ ලී බඩු 240යි අවුරුද්දට 110 කියන්නේ 24යි අවුරුද්දට. එහෙනම් මාසෙට කීයද පුතේ? 2ද? 2යි. පුතේ ඔයගොල්ලන් මේ පන්තිය කරද්දි සිග්නල් නැතුව අවුල් යන ඒවා ගැන හිතන්න එපා. මම තව ටිකකින් දවල් වෙද්දි පුතේ 2 3 වෙද්දි මේක රෙකෝඩින් එක දාන්නම්. එතකොට ඒකෙන් අඩුපාඩු ටික ඔයගොල්ලෝ හොයා බලා ගන්න පුතේ. හැමතිස්සෙම පුතේ ලයිව් පන්තියට සම්බන්ධ වෙන්න අඩුපාඩු ටික එකෙන් හදා ගන්න. ලී බඩු ෂේ 2යි. හරි ලී බඩු ෂේ 2යි. පැහැදිලිද පුතේ? ඊට පස්සේ ඉච්චරද නෑ තව තියෙනවා. 4 ඔන්න එකයි පුතේ මම කිව්වේ කල්පනාව කියලා. මේක මේ දෙක හරි නේද? 4 මාසයේ අවසානයේ ණයගැති ශේෂය මත 10%ක අඩමාන්න ඉඩහැරීමක් සිදු කළ යුතුයි. ඒ කියන්නේ පුතේ නොලැබෙයි කියලා හිතන දේවලුත් අපි ලාභයෙන් අයින් කරනවා. ණයගැතියන්ගෙන් නොලැබෙයි කියලා. මේ අවුරුද්ද දැන් ඉවරනේ මේ මාසේ. මේ මාසේ අග ඉන්න ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙන්නේ ලබන මාසේ. ඒ වයින් බොල් ණය වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ නොලැබෙයි කියලා හිතන දේවලුත් අපි මේ අවුරුදු මාසෙන් වියදමට දානවා. හරි. ඒක ඉස්සරහදී අපි ඉගෙන ගන්න පාඩම්. නෝ මෙතන තියෙන නිසා අපි මේකත් කරමු. මාසයේ අවසානයේ ණයගැති ශේෂයේ මත 10%ක. මට ඉස්සෙල්ලාම කියන්න පුතේ මාසයේ අග ණයගැතියෝ කීයද කියලා?
මාසේ අග ණයගැතියෝ කීයද? පුතේ මාසේ අග ණයගැතියෝ කීයද? ඔය එක ළමයා මට උත්තර දාලා තියෙනවා වැරදි ළමයා. මාසේ අග ණයගැතියෝ කීයද? එක ළමයෙක් උත්තර දාලා තියෙනවා මට වැරදි. කීයද මාසේ අග ණයගැතියෝ? හරි කවුද? දිවාන් නේද පුතේ? හරි ඔයා. හරිද? කොතාම ළමයි දෙන්නේ මට උත්තර දාලා තියෙන්නේ. එක ළමයි හරි. ශාමිකා. හරි පුතේ. එතකොට ළමයි 3 දෙනයි දෙන්නෙක් හරි එක්කෙනෙක් වැරදි. ඉරෝෂ් වැරදි. ඉරෝෂ් සම්දු වැරදි පුතේ 5 නෙමෙයි. ඉසුරි හරි. ධනංජය වැරදි ධනංජය. බලන්න. මම ඒකයි කිව්වේ accounting කරද්දි මේ පේන දේම නෙමෙයි සැලකිල්ලට දක්වන්නේ. හරිද? ගොඩක් කට්ටියට වැරදුනේ කොතනද? මෙතන ණයගැතියෝ පේන්නේ 50යිනේ. මේ 50යි කියලා දැම්මා. ඒගොල්ල වැරදි. ඉතින් මාසේ අග ණයගැතියෝ 50 නෙමෙයි. කියන්නකො 50 නෙමෙයි කියන්නේ ඇයි කියලා. මෙතන තියෙන්නේ 50 තමයි. ඉතින් යට තව ණයගැතියේ බැංකුවට සල්ලි කීයක් ගෙනත් දැම්මද කියන්නකො. ඉතින් රෝමිලක්කන් දෙකේ අයන්නේ ණයගැතියේ බැංකුවට සල්ලි කීයක් ගෙනත් දැම්මද? 30ක් ගෙනත් දැම්මනේ. එතකොට ඒ 30 ගෙනත් දැම්මාම පුතේ ණයගැතියෝ 50න් 30ක් බැංකුවට සල්ලි දැම්මාම ණයගැතිය ඉතුරු වෙන්නේ පුතේ 20යි නේද? ඉතින් ණයගැතිය ඉතුරු වෙන්නේ 20යි නේද? ඔව්. උතරම් පැහැදිලි පුතේ. ඉතින් මේ 50න් 20ක් ණයගැතියේ බැංකුවට සල්ලි ගෙනත් දැම්මානේ. එහෙනම් ණයගැතිය ඉතුරු වෙන්නේ පුතේ 50න් 30 ගියාම කීයද ඉතුරු වෙන්නේ? 20යිනේ. ඉතින් ණයගැතියෝ 20යි නේද ඉතුරු වෙන්නේ? ඒ 20න් පුතේ අඩමාන ණය කියන්නේ ෂුවර් නැහැලු තව 100ට 10ක් කීයද? 20න් 110ක් ෂුවර් නැහැලු 110 බලන්න පුතේ කැල්ල ඕනේ නැහැ අග බිඳුව අයින් කරන්න. 20න් 110ක් ෂුවර් නැහැලු කීයද? දෙන ණයගැතියෝ 50න් 30ක් බැංකුවට ගෙනත් දැම්මනේ. ඒතර 20යි ඉතුරු ඒ 20න් 110ක් කියන්නේ 2යි. ඒ දෙකක් තව ලැබෙන එක ෂුවර් නැහැලු. ඒකත් අපි පාඩුවක් විදිහට ගන්නවා. හරි? පාඩුවක් විදිහට ගන්නවා. දෙකක්. එහෙනම් එකක් විදිහට මම කියන්නේ අඩමාන ණය නැත්නම් හානි කරන ලාභ ඉඩ හැරීම. හානි කරන ලාභ ඉඩ හැරීම කියලා ලියනකොට මේ බොල් ණය ඉඩ හැරීම. නැත්නම් අඩමාන ණය දෙකක් ලියන්න. අඩමාන ණය එහෙම නැත්නම් හානි කරන ලාභ ඉඩ හැරීම දෙකයි. ඒක මාසෙට බලන්නේ මාසේ අන්තිම දවසට බලන්නේ දෙකයි. අඩමාන ණය එහෙම නැත්නම් අඩමාන ණය ඉඩ හැරීම දෙකයි. හරිනේ? එච්චරයි නේද වියදම් තියෙන්නේ. ඔව්. ගොඩාක් කට්ටිය පුතේ නමුත් 13 විභාගයේදී වියදම් විදිහට මෙන්න මේ 90 විතරක් දාලා ගන්නවද ලාව වැරදි. ලකුණු නැහැ ගොඩක් මේ ලකුණු ටික ඔක්කොම නැහැනේ. හරි. පුතේ මේවා අර ඉස්සරහට පාඩම් ටික ඉගෙන ගත්තාම මේ අඩමාන ණය කතා මේ ඔක්කොම හොඳටම පැහැදිලි වෙනවා. තාම මේ පාඩමේ ඔක්කොම ඉගෙනගෙන නැති නිසා සමහරක් කට්ටියට අවුල් ඇති. ගන්න පුතේ එකතුව 2යි 7යි 9යි 2යි 11යි 13යි 3 දැම්මා එකක් ඉතුරුයි 10යි 103ද? පුතේ වියදම් ටික 103ද? 103යි. හරි. බලන්න 103 වරහන් කරන්න. හරිද? 103 වරහන් කරන්න. එතකොට 115 103 අඩු වුණාම එනවා 12ක්ද? 12. ඒක තමයි සුද්ධ ලාභය. එහෙම නැත්නම් සුද්ධ ආදායම. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 12යි. හරි. පැහැදිලි නේද ළමයිනේ ඔක්කොටම? සුද්ධ ආදායම එහෙම නැත්නම් සුද්ධ ලාභය 12යි. මම හිතනවා ඒ ගානෙන් දෙයක් ඉගෙන ගන්න නැති. ඉගෙන ගන්න දේවල් තිබ්බ පුතේ. ඉතින් කොහොම හරි ටික ටික හදලා මේවා ඉගෙන ගන්න.
හරි එන්න පුතේ ඊළඟ ප්‍රශ්නෙට අභ්‍යාසාංක 24ට එන්න 24 පුතේ ඔය ෆස්ට් ගෲප් එකේ කට්ටියට අපිට ඒගොල්ලන්ට අර මම ජූලි මාසේ ටියුට් එක විදියට දිත් සටහන් ටියුට් එක දුන්නා ඒගොල්ලෝ ගන්න සෙකන්ඩ් ෂයි කරන කට්ටියට මේ සෙකන්ඩ් ගෲප් එකේ කට්ටියට පුතේ ඒ ටියුට් එක පුතේ මේ මාසෙට ගන්න පුළුවන් ඇවිල්ලා ගන්න පුතේ දැන් ඒ ටියුට් එක ඊට අමතරව පුතේ මම තව සතියකින් විතර මේ ප්‍රශ්න මේ පාඩමේ පුතේ මේ අපි ගණන් හදන ඒවා ටික විතරනේ පුතේ කරේ කෙටි ප්‍රශ්න පත්‍රයක් දෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ ඒකට අදාළ පුතේ ප්‍රශ්න 40ක් විතර ටියුට් එකක් තියෙනවා ඒක මම මේ මාසෙට දෙන්නම් තව සතියකින් විතර පුතේ ඒක ලෑස්ති ඒක ආයතනට ඇවිල්ලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට හරි මොකද අන්න පුතේ අපි පාඩම් පේපර්ස් දෙකටම ලෑස්ති වෙන්න එපායි කෙටි ප්‍රශ්න 50ක පේපර් එකක් දෙනවනේ ඒකටත් එක්ක හරි මම ඒක කියන්න ලබන සතියේ කියන්නම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හරි බලන්න පුතේ 24 බලන්න. ඉතින් මේක තව සති 3ක් විතර යද්දි මේ ටියුට් එක ඉවර කරත හැකි අපිට. 3ක් යන්නේ ඉක්ුත් නෑ. හරි. ඉතින් මට අතිරේක පන්තියකුත් තව දාලා ඉවර කරනවා මම වැඩ ටික. මම පොඩ්ඩක් අතිරේක පන්තිය දාන දවස් ලබන සතිය අනිවාර්යයෙන්ම කියන්නම්. ඔයගලන්ගේ අනිත් පන්ති ක්‍යාෂ්ම වෙන්න. හරි. කරලපදී අර කෙටි ප්‍රශ්න ටිකත් මේ මාසෙන් පටන් ගන්නවා. 24 සමීර සම්පත්ගේ ව්‍යාපාරය පිළිබඳ පහත් තොරතුරු සපයා ඇත. අප්‍රේල් මාසය තුල සිදු වූ ගනුදෙනු මෙසේය. ඉතින් අප්‍රේල් මාසෙ වෙච්ච ගනුදෙනු ටික දීලා ගනුදෙනු 10ක්. අප්‍රේල් මාසෙ වෙච්ච ගනුදෙනු 10ක් දීලා අවශ්‍ය වන්නේ හිමිකම් ධන වක්කීම් සමානයි වත්කම් යන සමීකරණ ලියා දක්වන්න. දෙක ප්‍රාග්ධනීය ධන ආදායම් ධන වක්කීම් සමානයි වත්කම් ධන වියදම් ඒක දන්නේ නැහැ නේ තාමනේ. එහෙම එකක් දන්නේ නැහැ නේ තාම. හරි ඒක පස්සේ ඒක දන්නේ නැත්නම් දන්නේ නැහැ නේ. ඒක පස්සේ බලමු. එහෙනම් බලන්න පුතේ අවශ්‍ය වන්නේ එක හිමිකම් ධන වගකීම් සමානයි වත්කම් වෙන සමීකරණය. ඔය ගනුදෙනු 10 හිමිකම් ධන වත්කීම් සමානයි වත්කම් මොනවද කියලා බෙදලා දීලා නැහැ. ලී බඩු එහෙම දීලා නැහැ නිකන් ලියන්න තියෙන. තීරු 3යි. වගකීම් වත්කම්. හරි අපි ඔක ඇඳගමු. ගනුදෙනු 10ක් ලියන්න තියෙනවා. හරි ගනුදෙනු 10ක් ලියන්න තියෙනවා. හරිද? හරි ගනුදෙනු 10 බලමු අපි. අපි අදගම ඉස්සෙල්ලාම ගනුදෙනු අංකය හිමිකම් ධන වක්කීම් වත්කම් තීරු 3යි දැන් අංකෙත් එක්ක 4යි. හරි ගනුදෙනු අංකය හිමිකම් වගකීම් වත්කම් ඔක ලියන්නේ. තක්කලෝක ඇඳ ගන්න උදේ. තක්කලෝක ඇඳ ගන්න. ඇඳ මම ඇඳද? හරි නේද? ගනුදෙනු අංක 1. හරි ගනුදෙනු අංක 1 බලන්න. ගනුදෙනු අංක 1
භාණ්ඩ ණයට ගැනුම් 30000යි. ඒ දහස් වලුත් පුළුවන් නේද? දහස් වලුත් පුළුවන්. අපි දහස් වලින් හදමු දෙන්න. උන් රුපියල් 1000 කියලා ලියන්න. උන් රුපියල් 1000 කියලා ලියන්න. හරි. එක පළවෙනි ගනුදෙනුව පළවෙනි ගනුදෙනුව කියන්නේ භාණ්ඩ ණයට ගැනුම් 30යි. මම දහස් වලින් ගන්නම් 30යි. ඉතින් බඩු ණයට ගත්තාම මොකද වෙන්නේ? බඩු තොගයේ කියන වත්කම ධන 30යි. වගකීම් ධන 30යි. ඉතින් විභාගයට අවශ්‍ය නැහැ. හරිද? ඒවල විභාගයට අවශ්‍ය නැහැ. නමුත් දැන් ඔයා ලියන්න. ඉතින් මම මේ පාඩමෙන් පස්සේ ඊට පස්සේ යන්නේ වික්ෂතාන හඳුන්වා දීම කියන පාඩමට. ඒකට යද්දි මේ ටික උමනා වෙනවා. ඒ නිසා මෙතන අඩු වෙච්ච වත්කම වැඩි වෙච්ච වත්කම ලියන්න මොනවද? බඩු තොග වැඩි වෙච්ච වගකීමේ හරිම නම කියන්නේ. වැඩි වෙච්ච වගකීමේ හරිම නම කියන්නේ. මේ නැවත විකුණන්න බඩු ගත්තේ. මට හරිම නම වචනේ ඕනේ. නෑ. වැඩි වෙච්ච වගකීමේ හරිම නම. නායහිමියෝ කියලා හරියන්නේත් නැහැ. වෙළඳ නායහිමියෝ. ඉතින් බඩු ණයට ගත්තාම මෙතන ඉන්නේ වෙළඳ කියන වචනේ. පැහැදිලි නේද? වෙළඳ නායහිමියෝ නැත්තම් වෙළඳ ගෙවියුත් බෑ. ඒ නිසා මෙතන ලියන්නේ වෙළඳ නායහිමියෝ. වෙළඳ නායහිමියෝ. වෙළඳ නායහිමියෝ. ඒ වචනේ ඕනෙමයි. වෙළඳ නායහිමියෝ. හරි? වෙළඳ නායහිමියෝ. හිමිකම් වල ටිකක් ගන්න. හරි? වෙළඳ නායහිමියෝ. ගනුදෙනු අංක 2 ගනුදෙනු අංක 2 බාණ්ඩේ ගනුදෙනු අංක 2 විදුලි බිල ලැබිනි. හරි තනියෙන් කරන්න බලන්න. තප්පරයක් දෙන්න. හරි උදේ. තනියෙන් කරන්න බලන්න ඉක්මනට ඒක. හරිද? කියන්නකෝ. බලන්න පුතේ මං කියන්න දෙන්නම්. විදුලි බිල් ලැබුණේ 8යි. විදුලි බිල් ලැබුණේ 8යි. විදුලි බිල් ලැබුණේ 8යි. විදුලි බිල කියන්නේ වියදමක්. තාම ගෙවලා නැහැ. නමුත් 8යි කියන්නේ. විදුලි බිල් ලැබුණේ 8යි. තාම ගෙවලා නැහැ. කොහොමද ලිව්වේ කියන්නේ? විදුලි බිල් ලැබුණේ 8යි. තාම ගෙවලා නැහැ. ගෙවුවන්නත් එක වියදමක් නේද? එහෙනම් හිමිකම් ඍණ 8යි. ගෙවලා නැති නිසා වගකීම් ධන 8යි. අද මම ප්‍රශ්න අහන උත්තර ඕනේ මට. හිමිකම් ඍණ 8යි. වගකීම් ධන 8යි. ඉතින් මොකද්ද වැඩි වෙන අඩු වෙන හිමිකම් මොකද්ද? කියන්නේ හිමිකමේ නම කියන්නේ. වියදමේ නම කියන්න පුතේ. විදුලිය. විදුලිය හරියටම හරි. විදුලිය. කියන්නේ වරහන් ඇතුලේ විදුලිය. වැඩි වෙන වගකීමේ නම කියන්නේ. ණයහිමි.
ණය හිමි. වැරදි නෑ. ඒනට හරිම නෑ. හරිම නෑ. හරි පුතේ. වෙනත් ගෙවිය යුතු හරි ගෙවිය යුතු විදුලිය හරි උපචිත විදුලිය. පුතේ හරිම වචන දෙක ගෙවිය යුතු විදුලිය හෝ උපචිත විදුලිය. ඔය වචන දෙකෙන් ඕන එකක් හරි ඈ. උපචිත විදුලිය හරි ගෙවිය යුතු විදුලිය හරි. උපචිත විදුලිය. එහෙම නැත්නම් ගෙවිය යුතු විදුලිය කියන වචනේ කිව්වත් හරි ඈ. උපචිත විදුලිය. දැන් තේරෙනවද නාහිමියෝ කිව්වහම පොදුවේ මේ වෙළඳ නාහිමියෝ නාහිමියෝ ගෙවන්න ඕන විදුලියක් නාහිමියෝ. හරි. අන්තිම ඉලක්ක ගන්න. 3 උදේ මම මේ ලියවන්නේ හේතුවක් ඇතුව. හේතුව තමයි ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන දේ හරබැර. ද්විත්ව සතහන් න්‍යාය කියන එක. ඒකට මේ නම වැදගත්. මේ ලියන නම ඒ නිසා දැන් මේ නම ලියන්න විභාගයට අවශ්‍ය නැහැ. හරි. බලමු අපි ඊට පස්සේ රොමිනකන් 3 හරි රොමිනකන් 3 බලන්න. මොකද 3 කියන්නේ 15000ක පිරිවැව් භාණ්ඩ 20000කට අත්පිට මුදලට විකුණලා දී. හරි උතන ප්‍රශ්න වගේකුත් අහනවා මට ඒවටත් උත්තර ඕනේ. 15000ක පිරිවැව් භාණ්ඩ 20000කට විකුණලා දී. ඉතින් මට කියන්න 15000ක බඩු 20000කට වික්කහම මොකද වෙන්නේ? බඩු තොගේ කියන වත්කම් මොකද වෙන්නේ? 15000කින් අඩු වෙනවා. හරි. වත්කම් ඍණ 15000යි බඩු තොගය. එයයි. වත්කම් ඍණ 15යි බඩු තොගය. වත්කම් ඍණ 15යි බඩු තොගය. තව මේ 15ක බඩු කීයකටද විකුණන්නේ? 20කට නේද? අත්පිට නේද? සල්ලි එනවා නේද? එතකොට වත්කම් ධන 20යි මොකද උදේ වැඩි වෙන වත්කම කියන්නේ? මුදල්ද? වත්කම් ධන 20යි මුදල්. වත්කම් ධන 20යි මුදල්. හරි. කීයක් ලාභද? 5. 5. ඒ 5 හිමිකම් වල නේද දෙන්නේ? ඔව්. 5 මෙතනට දාන්න ධන 5යි. ධන 5යි. මට කියන්නේ 5ට කියන නම මොකක්ද කියලා. මේ 5ට කියන නම මොකක්ද? දරලාභේ. දලලාභය. හරි. දලලාභය. දලලාභය. දලලාභය කියන්නේ ලාභයක් නේ. ඔව්. හරි මට පොඩ්ඩක් උත්තර දෙන්න. දලලාභය කියන්නේ ලාභයක් මම අහන එකට මට උත්තර ඕනේ පොඩ්ඩක්. මට කියන්න ඔය දලලාභයෙන් නිකුත් ලාභයක් නේ පුතේ ලාභෙන්නේ ආදායම් වලින් මොනව අඩු වෙලාද? ආදායම් වලින් වියදම් අඩු වෙලා නේද? ඕනේ පුතේ ආදායම් වලින් වියදම් අඩු වෙලා නේද? එහෙනම් මට කියන්න ඔය දලලාභේ 5 එද්දී ආදායම කීයද? මේ දලලාභේ 5 ආවේ දලලාභේ ආවේ මම අහන්නේ 5යිනේ ඒක ලාභයක් නේ ලාභෙන්නේ ආදායම වලින් වියදම් ආදායම කීයද පුතේ 20යි 20යි වියදම කීයද එතන 15යි වියදමේ ආදායමේ නම තමයි විකුණුම් 15යි පුතේ ඔව් වියදමේ නම තමයි විකුණුම් පිරිවැය පැහැදිලි නේද පුතේ ඔය මන් දැන් අහපු එක ඔය ගානෙම දෙවෙනි කොටස කරද්දී උමනා වෙනවා මේක මේ ගානෙම දෙවෙනි කොටස කරද්දී උමනා වෙනවා හතරවෙනි එකට ඉක්මනට හතර පුතේ බලන්න හතරවෙනි ගන්න දෙනුව දැන් මේ රූල අතාරින්න ඒක මොකුත් නෑ හතර ටග්ගල බලන්න පුතේ හතරවෙනි ගන්න දෙනුව බලන්න ඔක්කොමලා හතරවෙනි ගන්න දෙනුව බලන්න දැස්සිද හතර සේවක වැටුප් ගෙවුවා 12යි. ඉතින් සේවකයන්ට පඩි ගෙවලා සල්ලි වලින්. ගෙවුවා නැත්නම් ඒක වියදමක් නේද? සේවකයන්ගේ පඩි සල්ලි වලින් ගෙවුවා නැත්නම් ඒක වියදමක් නේ. ඒක මුදල් වලින් ගෙවනවා. මුදල් කියන වත්කම ඍණ 12යි මුදල්.
මුදල් කියන වත්කම ඍණ 12යි. තව දෙක පාඩුවක් නිසා කොහෙන් අඩු වෙනවද? හිමිකම ඍණ ඍණ 12යි. එතන මොකද්ද ලියන්නේ? වියදමේ නම. මෙතන මුදලින් 12 ගෙවපු නිසා මුදල් කියන වත්කම 12න් අඩු වුණා. මෙතන හිමිකමෙන් වියදමන් නිසා අඩු වුණා. මොකද්ද පුතේ වියදමේ නම? සේවක වැටුප්. සේවක වැටුප් වියදම්. නැත්නම් වැටුප් කියන වියදම. හරියටම හරි පුතේ. වැටුප් නැත්නම් සේවක වැටුප්. 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 ඉතින් මම මේවා අහා යන්න පුතේ ඔයාට එතකොට පුළුවන් වෙනවා මේක. ඒකයි පුතේ මේවට උත්තර දීගෙන යන්න ඕගොල්ලෝ. එකපාර මේ විෂය පුළුවන් වෙන්නේ නැහැ පුතේ. එකපාර මේ අද පන්තියට සහභාගී වුණා රයිට් දැන් මට මේක එහෙම වෙන්නේ නැහැ පුතේ මේ විෂය. කරන්න තමයි පුතේ මේක පුළුවන් වෙන්නේ ඈ. හරි. ඒක ඉවරයි. ඊළඟ එකට එමු වෙන 5. ඉතින් පස්වෙනි ගණන් බලන්න 5. පස්වෙනි ගණන් අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනට ගත් භාණ්ඩ වල පිරිවැය 5000යි. අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනට ගත් බඩු වල පිරිවැය 5යි. ඉතින් අයිතිකාරයා 5ක බඩු ගෙදර රන් ගිහිල්ලා මොකද වෙන්නේ? වත්කම් වලින් පුතේ 5ක් අඩු වෙනවා නේද? වත්කම් ඍණ 5යි. මොකද්ද පුතේ අඩු වෙන වත්කම? බඩු තොගය. බඩු තොගය පුතේ හරියි. බඩු තොගය කියන වත්කම ඍණ 5යි. තව කොහෙන්ද පුතේ 5 අඩු වෙන්නේ? හිමිකම්. හිමිකම් ඍණ 5යි. හරියට හරි. මොකද්ද පුතේ අඩු වෙන හිමිකමේ නම? ගැනිලි. භාණ්ඩ ගැනිලි. ගැනිලි පුතේ. ගැනිලි කිව්වම ඇති. භාණ්ඩ කියන වචනේ ඕනෙත් නැහැ. ගැනිලි කිව්වම ඇති. හිමිකමේ අඩු වීම ගැනිලි ඈ. භාණ්ඩ අඩු වෙන පුතේ වත්කම වලින් අතන ගැනිලි කිව්වම ඇති. භාණ්ඩ කියන වචනේ ඕනෙත් නැහැ. ගැනිලි කිව්වම පුතේ මුදල් ගැනිලි භාණ්ඩ ගැනිලි දෙකම තියෙනවා. නමුත් අපි පොදුවේ එතන ගන්න ගැනිලි කියලා. හරි. එතකොට 5ක් ඉවරයි. 6 පුතේ 6 වෙනි ගණන් දෙනවා බලන්න. 6 වෙනි එක බලමු අපි. 20ක් පිරිවැය වූ භාණ්ඩ තොග 30කට ණයට විකුණුවා. ඉතින් 20ක බඩු 30කට ණයට විකුණලා. ඒක අපි ලියනවා ණයට සල්ලි වලින් හම්බ වෙන නිසා ලියනවානේ පුතේ අපි 20ක බඩු 30කට ණයට විකුණලා. මොකද වෙන්නේ පුතේ බඩු තොගේ කියන වත්කම ඍණ 20යි. බඩු තොගේ අඩු වෙනවා 20කින්. හරිද? වත්කම ඍණ 20යි බඩු තොගය. හරි. ඉතින් එතකොට ඔයාලට සල්ලි 30ක් ලැබෙන්න ඕනේ තාම ලැබුණේ නැහැ නේද? එහෙනම් කොහෙද 30 යන්නේ කියන්නේ? මොකද්ද වැඩි වෙන 30? වෙළඳ ණය ගැතියෝ. ධන 30යි වත්කම්ම ධන 30යි. මොකද්ද හරිම නම? වෙළඳ ණය ගැතියෝ. නැත්නම් වෙළඳ ලැබියුද්දා කිව්වත් හරිය. වෙළඳ ණය ගැතියෝ. වෙළඳ ණය ගැතියෝ. වෙළඳ ණය ගැතියෝ. වෙළඳ ණය ගැතියෝ. එතකොට ඉතින් ඔයාලා ලාභයි ධන 10ක්. ඒ ධන 10ට කියන්නේ දල ලාභය. ධන 10ට කියන්නේ දල ලාභය. පුතේ මේ ධන 10 දල ලාභේ නේද? ඒ ධන 10 ඇතුලේ ආදායම කීයද? කියනෝ. ඒ ධන 10 ඇතුලේ ආදායම කීයක් තියෙනවද? ලාභෙනේ යාවේ. ලාභෙන්නේ ආදායම වලින් විදන් අඩු කරලානේ. ඒ ධන 10 ඇතුලේ ආදායම කීයද පුතේ? 30යි විකුණුම්. 30යි විකුණුම් කියන ආදායම විකුණුම් පිරිවැය කියන වියදම 20යි. 30න් 20 අඩු වෙලා තමයි 10 ආවේ. ඕක උමනා වෙනවා ඔය ගානෙම දෙවෙනි කොටසට. ඒක අපිට මේ ක්‍රමයෙන් මම යන්නේ. හරි ඒකත් ඉවරයි. 6 වෙනි ඉවර කරේ 7. ඉතින් 7 වෙනි ගනුදෙනුව බලමු. 7 ගනුදෙනුකරු ආපසු එවුම් 3යි ඒවයි පිරිවැය 2යි. ඉතින් ඔයා මීට කලින් කීයක බඩු කීයකට විකුණලාද දැන් ඔතනදී ඔගේ අදහස? ගනුදෙනුකරු ආපසු එවුම් 3යි ඒවයි පිරිවැය 2යි. කියන්නේ ඔයා මීට කලින් කීයක බඩු කීයකට විකුණලාද? 2ක බඩු 3කට විකුණලා. ඒතර ඔයාගේ දල්ලාවේ තිබ්බ කීයක්ද?
එකක් ඒ ටික ඔයාට ආයි මොනවා වෙලා ඇවිල්ලාද කියන්නේ දෙයක බඩුවා තුනකට වික්කා ඔයාට ලාභ තිබ්බ එකක් ඉතින් ඔතන කිව්වන්න ගත්ත ඔය ණයට විකුණුම් ඔයා මීට කලින් දෙයක බඩු තුනකට ණයට විකුණලා ඒ ටික ඔයාට ආපහු ආයි ඒගොල්ලන්ට මොනවා හරි එක්කවා සවුත්තු බඩු යවලා නැත්නම් ඉල්ලපුවා නෙමෙයි යවලා තියෙන්නේ නැත්නම් දිනේදී යවලා නැහැ ඔයාට ආයි රිටර්න් කරලා එවලා මොකද වෙන්නේ ඔයා දැන් දෙයක බඩු තුනකට විකුණලා තිබ්බේ යවලා තිබ්බේ සල්ලි හම්බෙලා තිබ්බේ නැහැ නමුත් ඔයා එකක ලාභයකුත් හඳුනාගෙන තිබ්බා දෙයක බඩු තුනකට ඔයා විකුණන්නේ යවලා තිබ්බේ ආයි වාටේ බඩු ටික එනවා මොකද වෙන්නේ දෙයක බඩු තුනකට ඔයා යවලා තිබ්බේ ඒගොල්ලෝ එපා කියලා ආයි ඔයාට බඩු ටික හරවලා එවනවා මොකද වෙන්නේ පුතේ වත්කම් කියන්නකෝ ආයි ඔයාට බඩු ටික ආව නේද වත්කම් ධන දෙකයි මොකද්ද ධන දෙක බඩු තොගය වත්කම් ධන දෙකයි බඩු තොගය වත්කම් ධන දෙකයි බඩු තොගය තාම මොනවාරි වත්කම් වලට බලපානවද දෙේ ඒවට බඩු තොගය එව්වනේ ඔයා මේවා දෙයක බඩු තුනකට එයාගෙන් සල්ලි ගන්නනේ එවලා තිබ්බේ නමුත් එයා බඩු ටික එවපු නිසා එයා සල්ලි දෙන්නෙත් නැහැ මොනවාද අඩුවේ වෙළඳ ණය ගැතිය. ඔව් ණය ගැතියෝ වෙළඳ ණය ගැතියෝ ඍණ 3යි වෙළඳ ණය ගැතියෝ ඍණ 3යි වෙළඳ ණය ගැතියෝ ඍණ 3යි එච්චරද නෑ පුතේ ඔයා දෙයක බඩු තුනකට විකුණුණා කියලා ඉල තිබ්බේ ඔයාට ලාභ තිබ්බා කීයක්ද හිමිකම ඍණ 1 හිමිකම ඍණ 1යි හිමිකම ඍණ 1යි මොකද්ද පුතේ හිමිකම ඍණ 1යි මොකද්ද දාල ලාභය දාල ලාභය එකකින් අඩු වුණා අටවෙනි ගනුදෙනුව දැන් මදි වේද මට කවන්නේ බලමු පුතේ 8 බලමු අපි 8 මම කිව්ව කල පොඩ්ඩක් ලියන්නම් 8 වෙනි ගනුදෙනුව බලන්නමයිනේ 8 5000ක ණයගැතියුගෙන් එකතු කරගත හැකි වූයේ 4000ක් පමණි. ඒ කියන්නේ පුතේ 5000ක ණයගැතියගෙන් එකතු කරගන්න පුළුවන් උනේ 4000යි. ඒ කියන්නේ ඉතුරු 1000 මොනවා වෙන්නේ නැද්ද? 5000ක ණයගැතිය එකතු කරගත වූයේ 4000ක් පමණි. ඉතුරු 1000 අපිට මොනවා වෙන්නේ නැද්ද කවදාකවත් ආයි? ලැබෙන්නේ. බෝල් නැහැ එන එක මොන ණයද පුතේ කියන්නේ? බෝල් නැහැ බෝල් නැත්නම් හරියන ලාභ. හරි. මෙතන පුතේ මෙතන 5000ක ආදායමක් 4000ක වියදමක් එහෙම නැහැ. පාණ්ඩ විකිණීමක් නෙමෙයිනේ. හරි 5000ක ණයගැතිව එකතු කරගත හැකි 4000ක් පමණි. ඔයාලට පුතේ මුදල් ලැබෙන්නේ කීයද කියන්නේ? ඔයාලට මුදල් ලැබෙන්නේ 4යි. මුදල් ලැබෙන්නේ 4යි. වත්කම් ධන 4යි මුදල්. වත්කම් ධන 4යි මුදල්. හරි. මුදල් වලට 4යි. මොන හරි වාගේ වත්කමක් අඩු වෙනවද? ඔව්. මොකද්ද පුතේ අඩු වෙන වත්කම? වෙළඳ ණය මුදල් 4ක් ලැබෙද්දි වත්කමක් අඩු වෙනවා කීයකින්ද? ණයගැති කියන වත්කම, වෙළඳ ණයගැති කියන වත්කම, වෙළඳ ණයගැති කියන වත්කම අඩු වෙනවා පුතේ කීයකින්ද? 5කින්. කියන්නේ වත්කම් ඍණ 5යි වෙළඳ ණයගැති. වත්කම් ඍණ 5යි වෙළඳ ණයගැති. වත්කම් ඍණ 5යි වෙළඳ ණයගැති. හරි. වත්කම් ඍණ 5යි වෙළඳ ණයගැති. එච්චරද? නෑනේ. තාම මොකද වෙන්නේ පුතේ කියන්නේ? ඔයාලට පාඩුවේ කීයද? ඔයාලට පාඩුවේ නේද එකක්? හිමිකම ඍණ 1යි මොකද්ද පුතේ ඒකට කියන්නේ? හිමිකම ඍණ 1යි මොකද්ද ඒකට කියන්නේ? බෝල් ණය නැත්නම් හානි කරන ලාභ කිව්වත් හරි. බෝල් ණය නැත්නම් හානි කරන ලාභ. කියන්න බෝල් ණය නැත්නම් හානි කරන ලාභ. බෝල් ණය එහෙම නැත්නම් හානි කරන ලාභ එකයි.
බොල් ණය එහෙම නැත්නම් හානි කරන ලාභ එකයි. පැහැදිලි ළමයිනේ. බොල් ණය එහෙම නැත්නම් හානි කරන ලාභ එකයි. උතරම තේරෙනව නේද ඒක? ඊළඟ එක මේක මම බෝඩ් එකේ ලියන්නේ නැහැ මට ඊළඟ එක ලියන්න ඕන නිසා 9 අතිරේක ප්‍රාග්ධනයේ දෙව්වා 50යි කියන්න පුතේ අයිතිකරු අතිරේක ප්‍රාග්ධනයේ 50ක් දානවා සරලයි මොකද වෙන්නේ පුතේ වත්කම් ධන 50යි මොනවද මුදලින් නේ පුතේ දාන්නේ මුදලින්ම දාන්න ඕනේ නැහැ ඉදාම් ගොඩනැගිලි ඒක මේක මුදල්නේ දාන්නේ අයිතිකරු අතිරේක ප්‍රාග්ධනයේ 50යි වත්කම් ධන 50යි මුදල් වත්කම් ධන 50යි මුදල් තාවකොලේ දාන්නේ හිමිකම් ධන 50යි අමතර ප්‍රාග්ධනය නැත්නම් ප්‍රාග්ධනය කියලා ලිව්වත් හරි හිමිකම් ධන 50යි අමතර ප්‍රාග්ධනය හිමිකම් ධන 50යි අමතර ප්‍රාග්ධනය හරි අනිත් එක ලියන්න බලන්න ටක් ගාලා තනියෙන් විනාඩියක් දෙන්න හරි ඉවරද මම කියන උත්තර බලමු බලන්න ළමයි මේ උත්තරේ අන්තිම එක ආපසු යවුම් 4යි පුතේ ඔය ආපහු යවන්නේ ණයට ගත්ත ඒවා වෙනම කියන්න ඕනේ නැහැ පුතේ ආපසු එවන් එවුම් කියලා තිබ්බොත් ඒ ණයට විකුණපුවා ආපසු යවුම් කියලා තිබ්බොත් ඒ ණයට ගත්ත ඒවා හරි මේ යවන්නේ පුතේ ණයට ගත්ත බඩු නේද හතරකට ණයට ගත්ත ඒවා රිටර්න් කරලා යවලා හතරකට ණයට ගත්ත බඩු රිටර්න් කරලා යවලා කොහොමද පුතේ ලියන්නේ කියන්නේ හතරකට ණයට ගත්ත බඩු අපි ආපහු යවලා අපි ණයට ගත්ත බඩු හතරක් දැන් අපි ගාව තියෙන ණයට ගත්ත සල්ලි ගෙවන ඒවා ටික ආයෙ රිටර්න් කරලා යවලා ණය හිමි 4කින් අඩු වෙනවා ඔව් තව එච්චරද වත්කම් වල හතරක් අඩු නැත පුතේ වත්කම් වලින් අඩු වෙන්න ඕනේ නේද හතරක් බඩු තොගය කියන වත්කමෙන් වත්කම් ඍණ 4යි බඩු තොගය වත්කම් ඍණ 4යි බඩු තොගය වගකීම් ඍණ 4යි ණය හිමි වගකීම් ඍණ 4යි ණය හිමියෝ වගකීම් ඍණ 4යි ණය හිමියෝ වගකීම් ඍණ 4යි ණය හිමියෝ හරි ඔක්කොම මේක ඉවරයි නේද ඔක්කොම මේක ඉවරයි ඉතින් ඊට පස්සේ අලුත් කොටසක් උගන්වන්න යන්නේ අලුත් කොටසක් ඔගේ පුතේ දෙවෙනි කොටසේ කියන්නේ වෙන කතාවක් නේ බලන්න වෙන සමීකරණයක් නේ දීලා තියෙන අපි ඉගෙන ගත්තේ නැති එකක්. හරි. ඔගේ පුතේ දෙවෙනි කොටසේ දීලා තියෙන්නේ වෙන සමීකරණයක්. බලන්න ඒ ගානෙම දෙවෙනි කොටස පොඩ්ඩක්. ඒ ගානෙම දෙවෙනි කොටස කියන්නේ ප්‍රාග්ධනය ධන ආදායම් ධන වක්කීම් සමානයි වත්කම් ධන වියදම් සමීකරණ ලියා දක්වන්න කියන්නේ. හරි. ඕක අපි ඉගෙන ගන්න බෑ සමීකරණ ඉස්සලම. එන්න පුතේ පාඩමට හරි උගන්වන දේවල් වගේක් තියෙනවා හරි මට දැන් ඔයගොල්ලෝ මතක් කරන්න අපි ගිණුම් කරන සමීකරණ කියලා ඉගෙන ගත්තේ හරි ගිණුම් කරන සමීකරණ කියලා ඉගෙන ගත්තේ මම මෙහෙම ලියන්නම් මෙතන හිමිකම් ධන වගකීම් සමානයි වත්කම් අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණය ඕක. හරි. මේක ගොඩනැගිච්ච හැටි පළවෙනි දවසේම අපි කතා කරා. හිමිකම් ධන වත්කීම් සමානයි වත්කම්. පුතේ වත්කම් වල නිර්වචන දැන් පාඩම් වෙලා තියෙන්න ඕනේ. නැත්නම් අදම පාඩම් කරගන්න. මොකද පුතේ වත්කමක් කිව්වේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අතීත සිදුවීමක ප්‍රතිඵල ලෙස ඇතිවන ව්‍යාපාර විසින් පාලනය කරන ලබන ආර්ථික සම්පතකි. පාඩම් කරලා තියෙන්න ඕනේ. ව්‍යාපාරයේ විසින් අතීත සිදුවීම් වල ප්‍රතිඵල ලෙස ඇතිවන
ව්‍යාපාර විසින් පාලනය කරන ලබන ආර්ථික සම්පතකි. පාඩම් කරන්න නැත්නම් පුතේ දැම්මම පාඩම් කරලා ඉවර කරගන්න. වත්කමක ලක්ෂණ තුනකුත් කිව්වා. අතීත සිදුවීම් ප්‍රතිඵලයක් ව්‍යාපාරේ පාලනය කරන ලැබීම ආර්ථික සම්පත. වගකීම් කියන වචනේත් අපි ඉගෙන ගත්තා. මොකද මේ වගකීමක් කිව්වේ? අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් පවතින වර්තමාන බැඳියාවකි. වගකීමක ලක්ෂණ තුනක් කතා කරා මොනවද? වගකීමක ලක්ෂණ තුනක් කතා කරා. අතීත සිදුවීම් ප්‍රතිඵල ලෙස ඇතිවීම, ආර්ථික සම්පත් පවරා දීම, වර්තමාන බැඳියාව. පුතේ අර මේ ටියුට් එකට කලින් මම අර පොඩි කොල කෑල්ලක නේ ටික ඉගෙනුවේ. ඒක අයින් කළා දැන් ඕකේ දෙවෙනි පිටුවේ තියෙනවා ඒවා පාඩම් කරගන්න ලකුණු කරගන්න. ඔය ලකුණු කරගන්න. ඒක පාඩම් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ හිමිකම්. ඉතින් අහගෙන ඉමු. හිමිකම් කිව්වේ මොකද්ද? ව්‍යාපාර සතු වත්කම් වලින් වගකීම් ඉවත් කළ පසු ඉතිරි වෙන අවශේෂ වෙන ඇල්මේ වටිනාකමට අපි කියවම් වක්කලද හිමිකම්. පාඩම් කරගන්න. හරි. දැන් ඔන්න තව ටිකක් මම වැඩි කරනවා මේ සමීකරණේ. මේක තමයි ගිණුම් කරන සමීකරණ අපි ඉගෙන ගත්තේ. මට කියන්න හිමිකම් තීරුවේ ලිව්වා ಜಾති 4ක්. කියන්න හිමිකම් වැඩි වෙන්න බලපාන ගණදෙනු දෙක. දන්නවද? හිමිකම් තීරුවේ ලිව්වා අපි ಜಾති 4ක්. මොනවද කියන්නේ හිමිකම් වැඩි වෙන්න බලපාන්නේ? ආදාය අමතර ප්‍රාග්ධන දීමුයි ආදායමුයි. මතකද? ආදාය. හිමිකම් අඩු වෙන්න හේතු දෙකක් කිව්වා. මොකද හේතු දෙක? ගැනිලී වියදන. ගැන්ලී වියදනුයි. එතකොට පුතේ මේ හිමිකම් තීරුවෙම අපි ලිව්වා. හරිද? හිමිකම් එතකොට පුතේ වැඩි වෙන්න බලපානවා. පුතේ ආදායම් වියදම් දෙක අතර වෙනසට කියන්නේ මොකද්ද? ආදායම් වලින් වියදම් අඩු කරාම එන්නේ මොකද්ද පුතේ? ආදායම් වලින් වියදම් අඩු කරාම එන උත්තරයට කියන්නේ මොකද්ද අපි? දලලාභය. ඒ දලලාභෙන්නේ බඩු විකුණලාවොත්. ලාභය අල්ලාභෙත් එක ලාභයක් තමයි. ලාභය පුතේ පැහැදිලි නේද? දලලාභය පුතේ එක ලාභයක් විතරයි ඈ. හරි. ලාභය. එහෙනම් පුතේ මට මම උගලන්ට ඉගන්නුවා අර හිමිකම් වල ලක්ෂණ උගන්වද්දී හිමිකම් ගැන උගන්වද්දී හිමිකම් වලට පුතේ හිමිකම් දායක වෙනවා එක්කෝ අයිතිකාරයා ප්‍රාග්ධනය දැම්මොත් නැත්නම් ලාභ ලැබුවොත්. හරිද? ඒ නිසා පුතේ මට පුළුවන් මේ හිමිකම් තීරුව දෙකට කඩන්න ප්‍රාග්ධනය ධන ලාභය ධන හරි නේද? ඉතින් මම හිමිකම් කියන එක මම ලිව්වේ ප්‍රාග්ධනය. ඉතින් හිමිකම් වලට මම ප්‍රාග්ධනය කියනවා කියලා කිව්ව ඇත්ත. නමුත් මේ ප්‍රාග්ධනය කියන්නේ බොහෝ දුරට අයිතිකාරය ව්‍යාපාරයේ යොදවන ටිකනේ. ඒ නිසා මම මේ හිමිකම දෙකට කැඩුවා ප්‍රාග්ධනය ධන ලාභය. තේරුණාද? කැඩුන්නේ නැහැ නේද? ලාභය කියන්නේ ආදායම් වියදම්. වගකීම් සමානයි වත්කම්. හරි. මේ හිමිකම කියන එක දෙකට කඩුවේ තමයි මේ කරේ. හරි මේකම මට ආයෙ ලියත හැකි ප්‍රාග්ධනය ධන පුතේ ලාභය කියන එක ලියන්න තව විදියක් මට කියන්න. ලාභය ලියන්න දැන් මම මේ හිමිකම කියන එකට ප්‍රාග්ධන ධන ලාභය කියලා ලිව්වේ. ආදායම් ධන ආදායම් ඍණ වියදම්. මේ ලාභය කියන එක මට ලියන්න පුළුවන් නේද පුතේ එහෙම? ආදායම් ඍණ වියදම්. ආදායම් ඍණ වියදම්. ධන වගකීම් සමානයි වත්කම්. එතකොට මේ ලාභය කියන එක නේද මම මේ කරලා තියෙන්නේ. එතකොට ගිණුම් කරන සමීකරණය අපිට කියත හැකි හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. එහෙම නැත්නම් ප්‍රාග්ධනය ධන ලාභය ධන වගකීම් සමානයි වත්කම්. එහෙම නැත්නම් ප්‍රාග්ධනය මේ ලාභය කියන එක ආදායම් ඍණ වියදම් කියලා ලියන්න පුළුවන් නේද? ධන වගකීම් සමානයි වත්කම්. මට මේක මෙහෙම ලියත හැකි. ප්‍රාග්ධනය ධන ආදායම්
ඉතින් මේ ඍණ වියදම් කියන එක මට මොන පැත්තට ගන්න පුළුවන්ද කියන්නේ? එහා පැත්තට ගන්න පුළුවන්. ධන වගකීම් සමානයි වත්කම්. ඉතින් මේ ඍණ වියදම් එක මෙහෙට ගත්තාම ධන වියදම්. එහෙම ලියන්න පුළුවන් නේද? ඉතින් මට මෙහෙම ලියන්න පුළුවන් නේ. එතකොට පුතේ මේ ගිණුම් කරන සමීකරණ නේද? හිමිකම් ධන වත්කම් සමානයි වත්කම් කියන්නේ ගිණුම් කරන සමීකරණ නේද? ඒකම නේද මේ ප්‍රාග්ධ මම හිමිකම දෙකට ගැටුවා ප්‍රාග්ධනයේ ලාභයයි කියලා. ඒකම නෙමේ පුතේ මේකම නේද මේ ප්‍රාග්ධනයේ ලාභය ලියුව ආදායම් වෙන වියදම්. ඒක පුතේ මේකමද මේ තියෙන්නේ? ඔව්. එහෙනම් පුතේ අපි ගිණුම් කරන සමීකරණය කියලා මෙන්න මේකක් කියන්න පුළුවන්. ගිණුම් කරන සමීකරණය කියලා කිව්වොත් එහෙම හිමිකම් ධන වත්කම් සමාන වත්කම් තමයි අපි ඉගෙන ගත්තේ. ඒකම තව ටිකක් ඇදලා කියන්න පුළුවන් අපිට ප්‍රාග්ධනීය ධන ආදායම් ධන වගකීම් සමානයි වත්කම් ධන වියදම්. මේ ගොඩනැගිච්චට තේරුණාද? පැහැදිලිද කියපු දේ? මේ ගොඩනැගිච්චට පැහැදිලි නේද? හරි. එන්න පිටු අංක 3ට එන්න පුතේ. පියුට් එකේ පිටු අංක 3ට එන්න. පිටු අංක 3 අන්තිමටම හිස්තැනක් පිටු අංක 3 නෙමෙයි. පිටු අංක 5ට එන්න. පිටු අංක 5 පුතේ අන්තිමට සුදු හිස්තැනක් තියෙනව නේද? පිටු අංක 5 අන්තිමටම සුදු හිස්තැනක් තියෙනව නේද? මේ තියෙන මේ ටික මේ ඉඳ මේ පිටු අංක 5 සුදු හිස්තැනක් තියෙන මෙතන යට. එතන පුතේ මේක තමයි ලියා ගන්න ඕනේ. මේ ටිකත් එක්කම ලියාගත්තා නම් හොඳයි නේද? තාක් ගාලා පුතේ ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න ඔය ටික. ඉතින් මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න මේක ලියා ගන්න. අග්ගලෝක ලියා ගන්න. කිව්වද? හිමිකම් ධන වත්කම් සමානයි වත්කම් හරි ඉවරද පුතේ? හරි. හරි බලමු. ඉතින් දැන් මේකේ අලුත් වචන දෙකක් ආවා. ආදායම් වියදම්. අපි හැම වචනයක් පාසා පුතේ ඉගෙන ගන්නවා. දැන් එතකොට අපි වත්කම් කියන වචනේ ඉගෙන ගත්තා. අතීත කර්දනුවක් විදිහට ව්‍යාපාරයක් පාලනය කර ලබන වර්තමාන ආර්ථික සම්පත. වගකීමක් කියලා කිව්වේ අතීත කර්දනුවක් විදිහට ව්‍යාපාරයේ විසින් අතීත කර්දනුවක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් තියෙන වර්තමාන බැඳියාවක්. හිමිකම් කිව්ව වත්කම් වලින් මේ හැම එකම නිර්වචන ඉගෙන ගත්තා. එහෙනම් දැන් අලුත් වචන දෙකක් තියෙනවා ඉගෙන ගන්න පුතේ. ආදායම් කියන වචනේ
වියදම් කියන වචනේ. අහනවා පුතේ දැන් මම පාඩම් කරලා ඉවර කරගන්න ඕනේ. ආදායමක් කියලා කියන්නේ පුතේ අහගෙන ඉන්න. ආදායමක් කියන එකේ නිර්වචනය උගන්වන්න යන්නේ. ආදායමක නිර්වචනය උගන්වන්න යන්නේ එඳ හරියට අහගෙන ඉන්න. ඉතින් අපි account වල කියන හැම වචනයක්ම ඉගෙන ගන්නවා. හරි. දැන් මට කියන්න මේ ටික ඕනේ නැහැ කියලා හිතන්නකෝ. මේ ටික අවශ්‍ය නැහැ. මේක ලියාගත්තනේ ඔක්කොලා. මම මේක මකලා ආදායම් නිර්වචනය කරනවා. මට කියන්න හිමිකම් වැඩි වෙන්න බලපාන හේතු දෙක. හිමිකම් වැඩි වෙන්න බලපාන හේතු දෙක. කොළම. අමතර ප්‍රාග්ධනයයි ආදායමයි. එහෙනම් පුතේ ආදායම කියන නිර්වචනය එතනින් ඇවිල්ලා ඉවරයි. අමතර ප්‍රාග්ධන දාන්නේ අයිතිකාරයෝ නේද? ඒ කියන්නේ අයිතිකරුවන්ගේ බලපෑමකින් තොරව අයිතිකරුවන්ගේ සහභාගීත්වයෙන් තොරව හිමිකම් ඉහළ යනවා නම් ඒව මොනවද පුතේ? ආදායම. පැහැදිලිද? අයිතිකරුවන්ගේ දායකත්වයෙන් තොරව හිමිකම් ඉහළ යනවා නම් අයිතිකරුවන්ගේ දායකත්වයෙන් තොරව හිමිකම් අඩු වැඩි වෙනවා නම් පුතේ ඒවා ආදායම්. පැහැදිලිද පුතේ? හැබැයි ආදායම් ගැන කියද්දි පුතේ මේ හිමිකම් වැඩි වෙද්දී එක්ක වත්කම් මොනවා වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේ. නැත්තම් පුතේ මෙතන හිමිකම් වැඩි වෙනවා නම් මොකද වෙන්න ඕනේ? හිමිකම් වැඩි වෙනවා නම් එක්ක මේ පැත්තත් මොනවා වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්තම් හිමිකම් වැඩි වෙනවා නම් වක්කී මොනවා වෙන්න ඕනද පුතේ? අඩු වෙන්න ඕනේ. එහෙනම් පුතේ ආදායමක් කියන එකේ සරල නිර්වචනය කොහොමද මතක තියාගන්නේ? අයිතිකරුවන්ගේ සහභාගීත්වයෙන් තොරව හිමිකම් මිලනවා මොනවද? ආදායම්. ඒක තව ටිකක් විස්තර කරලා කියනවා නම් වත්කම් වැඩි කිරීමේ ස්වරූපයෙන් හෝ වගකීම් වත්කම් වැඩිවීම ප්‍රතිඵලයක් ලෙස හෝ වගකීම් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස අයිතිකරුවන්ගේ සහභාගීත්වයෙන් තොරව හිමිකම් මිලනවා නම් ඒ මොනවද පුතේ? ආදායම්. පැහැද්ද ආදායම මොන නිර්වචනේ? පාඩම් කරගන්න ඕනද නැද්ද? අනිවාර්යද නැද්ද? ඔව් අනිවාර්යයි. එන්න පිටු අංක 5ට. පිටු අංක 5ට එන්න. ටියුට් එකේ තියෙනවා පුතේ ආදායම් කියන නිර්වචනයක් බලන්න. පිටු අංක 5 තියෙනවා ආදායම් කියන නිර්වචනයක්. වත්කම් වල වැඩිවීමේ හෝ වගකීම් වල අඩුවීමේ ප්‍රතිඵලය ලෙස ඇතිවන හිමිකම් සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් හැර හිමිකමේ සිදුවන වැඩිවීමකි. අර අනිත් ටික පුතේ අමතර දේවල් ටිකක් එටි මම පස්සේ කියලා දෙන්න. වත්කම් වල වැඩිවීම හෝ වගකීම් වල අඩුවීම ප්‍රතිඵල ලෙස ඇතිවන හිමිකම් සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයෙන් හැර හිමිකමේ සිදුවන වැඩිවීමයි. කටපාඩම් කරලා තියාගන්න. පුතේ අර ආදායම යන නිර්වචනයේට අයභාරය සහ ලාභ. ඒ කියන්නේ අයභාරය කියන්නේ ප්‍රධාන ආදාය වීමේ කටයුත්තෙන් එන දේවල්. ඒව පස්සේ කියලා දෙන්න. දැන්ට ওই ටික මතක තියාගන්නකෝ. ඒ ටික වැඩිපුර කියව ගන්න. ඒක යටි ඉලක්ක අඳ ගන්න පුතේ ආදායම්. වත්කම් වල වැඩිවීම හෝ වගකීම් වල අඩුවීම ප්‍රතිඵල ලෙස හිමිකම් සඳහා සහභාගී වන්නන්ගේ දායකයන් හැර හිමිකමේ සිදුවන වැඩිවීමකි. ලකුණු කරගන්න පාඩම් කරලා තියාගන්න ඕනේ. හරි. එහෙනම් වියදම් කියන වචනේ උගන්වන්න යන්නේ දැන්. වියදම් කියන වචනේ පුතේ වියදම් කියන වචනේ උගන්වන්න යන්නේ දැන්. මට කියන්න වියදම් හිමිකම් අඩු වෙන්න හේතු කීයක් බලපානවද? පුතේ වියදම් කියන වචනේ උගන්වන්න යන්නේ. හිමිකම් අඩු වෙන්න හේතු කීයක් බලපානවද? හිමිකම් අඩු වෙන්න හේතු කීයක් බලපානවද? දෙකයි. දෙකයි. මොනවද දෙක? ගැන්ලි වියදනුයි. එහෙනම් පුතේ හිමිකම් අඩු වෙන ඔක්කොම ගැන්ලි නෙමෙයි. හිමිකම් අඩු වෙන ඔක්කොම වියදම් නෙමෙයි. සරල නිර්වචන කියන්න වියදම්. පුතේ ගැන්ලි කියන්නේ අයිතිකරුවන් ලාභ බෙදන එක. අයිතිකරුවෝ ලාභ බෙදන එක නේද ගැන්ලි කියලා කියන්නේ. එහෙනම් වියදම් කියලා කියන්නේ පුතේ අයිතිකරුවන්ගේ සහභාගීත්වයෙන් තොරව නැත්නම් අයිතිකරුවන්ට කරන බෙදෑරීම් හැර හිමිකම් අඩු වෙනවා නම් ඒව මොනවද පුතේ? වියදම්.
හිමිකමට සහභාගී වන්නන්ට කරන බෙදහැරීම් හැර එහෙම නැත්නම් තේරණ භාෂාවෙන් ගැනිලි හැර හරිද? ගැනිලි හැර හිමිකම් අඩු වෙනවා කියන්නේ මොනවද? වියදම්. එහෙනම් පුතේ වියදමක් නම් හිමිකම් අඩු වෙනවා. හැබැයි හිමිකම් අඩු වෙනවා නම් එක්ක වත්කමුත් මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් හිමිකම් අඩු වෙලා වගකීම් මොනවා වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේ. එහෙනම් පුතේ වියදම් කියන එකේ නිර්වචනය අපිට හරියට කියලා කියත හැකි වත්කම් වල අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ වගකීම් වල වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස හරිද? හිමිකමේ අයිතිකරුවන්ට කරන බෙදහැරීම් වලට හැර හිමිකමේ සිදුවන අඩුවීමකට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? වියදමක් කියලා. පුතේ ඔවා පාඩම් කරගන්න. ෂෝට් නෝට් ගහලා පාඩම් කරගන්න. වත්කම් වල ලක්ෂණ, වත්කමක නිර්වචන, වත්කමක ලක්ෂණ තුන, වගකීමක නිර්වචන, වගකීමක ලක්ෂණ තුන, හිමිකමක ආදායමක්, වියදමක් කියන්නේ මොනවද කියලා පුතේ දැම්මම පාඩම් කරලා ඉවරයක් කරගන්න. දැම්මම පාඩම් කරලා ඉවරයක් කරගන්න. බලන්න මම වියදමක නිර්වචන දෙනවා. වත්කම් වල අඩුවීමේ හෝ වගකීම් වල වැඩිවීමේ ප්‍රතිඵල ලෙස ඇතිවන හිමිකම සඳහා සහභාගී වන්නන්ට බෙදහැරීමක් නොවන හිමිකමේ සිදුවන අඩුවීමකි. ඒ කියන්නේ ගැනිලි නැතුව හිමිකම් අඩු වෙනවා නම් ඒ මොනවද පුතේ? වියදම්. අමතර ප්‍රාර්ථනේ නැතුව අමතක මොනවද ලියන්න පුතේ? ඔච්චර වියදම කටපාඩම් ගන්න බැරි නම් ගැනිලි හැර හිමිකම් අඩු වෙනවා නම් ඒව වියදම්. අමතර ප්‍රාර්ථනේ නැතුව හිමිකම් වැඩි වෙනවා නම් ඒ මොනවද පුතේ? ආදායම. එහෙම මතක තියාගත්තත් ඇති. පැහැදිලිද පුතේ කියපු ටික? හරි. පුතේ අද එතකොට අර ඒක දෙවනි ගාන හදන්න ගත්තොත් වෙලාව මදි. හරි. ඒ නිසා ඉතින් අපි ඊටු ටික ඊළඟ දවසේ කතා කරමු. පුතේ මම ලබන සතියේ කියන්නම් තව අතිරේක පන්තියක් වෙන්න දවසක්. පුතේ ඕගොල්ලෝ අර මට විස්තර එවල නැත්තම් පොඩි මැසේජ් එකක් දාන්න මට. මේකේ රෙකෝඩින් එක මම අද හවස්වේදී දාන්නම්. පුතේ මේ තව මේ මාසෙ පුතේ මම මේකේ කෙටි ප්‍රශ්න වගේකුත් අර සෙකන්ඩ් ගෲප් කට්ටිය පුතේ පුළුවන් නම් දැන් ඇවිල්ලා ගන්න. සෙකන්ඩ් ගෲප් කට්ටිය ෆස්ට් ගෲප් කට්ටිය තරම් නැත්තම් ගන්න පුතේ. ජූලි මාසයේ ටියුට් එක විදියට ද්විත්ව සටහන් හඳුන්වා දීම කියලා ටියුට් එකක් ඇති. ඉතින් සෙකන්ඩ් ගෲප් කට්ටියත් ගන්න. සෙකන්ඩ් ගෲප් කට්ටියට පුතේ ගොඩාක් වැඩ කෙරුණා. ඒකට අතිරේක පන්ති පුතේ මම 5ක් 6ක් දාලා වැට්ටි ඉවර කරේ. ඉතින් ඊළඟ ටියුට් එක පුළුවන් ගත්තේ නැති කට්ටිය ආයතනට ඇවිල්ලා ගන්න. ඊළඟ ටියුට් එක පුතේ ආයතන වලට ඇවිල්ලා ගන්න ඉක්මනට ද්විත්ව සටහන් න්‍යාය කියන ටියුට් එක. මේකෙන් පස්සේ කරන්න තියෙන එක. මොකද අන්න පුතේ තව ටියුට් එකක් ඊළඟ සතිය වගේ එනවා. මේකෙම කෙටි ප්‍රශ්න ටියුට් එකක්. එහෙනම් පුතේ දැන්ට අනිත් ටියුට් එක සෙකන්ඩ් ගෲප් කට්ටියයි ෆස්ට් ගෲප් කට්ටියයි ඔක්කොම පුතේ ආයතනට ඇවිල්ලා ගන්න. සෙකන්ඩ් ගෲප් කට්ටිය පුතේ ගන්න. ඒගොල්ලන්ට පුතේ මම ගොඩාක් වැඩ කරා ගිය මාසේ අතිරේක පන්ති දාලා. හරි. හරි. එහෙනම් ඉතින් අදට පන්තිය මෙතනින් නතර ගන්න. ආයේ ලබන අඟහරුවාදාත් උදේ 8ට සාමාන්‍ය විදිහට පන්තිය තියෙනවා. උදේ 8ට. හරි. එහෙනම් අදට ඉවරයි පුතේ පන්තිය. ආයිබෝවන් සර්. ආයිබෝවන් පුතේ.